සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. මේ බුද්ධෝත්පාද කාලයක පින පමණයි තරමකවත් සැනසීම නිවන තමයි අප කාට සැනසීම කියලා අපි අහලා තිනවා. මේ පින සහ කුසලයේ පිළිබඳව අද බිහිදොරින් කතා බහ කරන්න අපේ සූදානම. ඔබ දන්නවා නිවන් දොර රුවන් දොරට ඉවර කරන බිහිදොරින් නිරන්තරයෙන්ම කාලීන මාතෘකා පිළිබඳව කතා බහ කරන වග. අදත් අපේ වැඩසටහන සහභාගී වෙනවා ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මහත්මයා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපේ වැඩසටහනට සහභාගී වෙනවා ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු උපසභාපති ධර්ම ගවේෂී ශ්‍රීලාල්ද සිල්ලා මහත්මයාත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආරම්භයේදීම සීල බුදුවරුන්ගේ අනුශාසනාව පිළිබඳව මම හිතන්නේ අපි හැම කාලයකම ඊ타ත්ම සර්වකාලීන ගාථා පාඨකින් අද අපේ වැඩසටහනට ප්‍රවේශයක් ආරම්භයක් ලබා දුන්නේ මාතර කඹුරුපිටිය අපේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ සංවිධායකතුමා එතුමා තාක්ෂණ නිලධාරීවරයෙක් ඒ වගේම ප්‍රමාණ සමීක්ෂකවරයෙක් කවිස්ක අබේ ගුණසේකර සහෝදරයවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දේශමාන්‍ය නිහල් විජේරත්න මහත්මයානි අපි බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි මේ පින කුමක්ද කුසලයේ කුමක්ද පිනයි කුසලයේ එකක්ද මේ දෙක අතර වෙනසක් තිබේද මේ සියලු කාරණා වලට පිළිතුරක් එක් කරමින් ඔබතුමාගේ ප්‍රවේශය මා කැමති ආරම්භයේදීම දැනගන්නට. පළමුව ටීනේ රූපවාහිනී සංස්ථාවේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මහත්මයා වගේම චාමික මුසිංහ මහත්මයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම අද මේ වැඩසටහනට මාත් එක්ක පැමිණ මගේ ගරු උපසභාපති ශ්‍රීලාල් මහත්මයා රුවන් ඒ වගේම මගේ මාතර දිස්ත්‍රික්ක අපේ කඹුරුපිටිය මගේ සංවිධානයේ වැඩ කටයුතු කරන ඒ අබේසේක පුතුණා නේද? කවිස්ක අබේක පුතුණා අවසරයි. දැන් ඉතින් වයසයි නම් මතක හිටින්නෙත් නෑ. වයසද නේ? දැන් මේ ශාමික මහතා ආපු රාශිය බැලුවොත් පිනයි කුසලයයි. ඕක ප්‍රඥාවෙන් බැලුවොත් පිනයි කුසලයයි කියන්නේ ආසයි පොළොයි වගේ. ඕක තර්කයෙන් බලව පුද්ගලයෙකුට පුළුවන් ඕන හැටියේ පිනයි කුසලයයි එකයි කියන්නේ. දැන් අද කනගාටු වල දෙයක් තමයි අද මිනිස්සු බලන්නේ බුදුදහම තර්කේ. ඒක හරියන්නේ. බුදුදහම බලන්න ඕනේ ශාමික මහත්තයා ප්‍රඥාවෙන්. දැන් ඔබතුමා මට දැන් වැඩසටහනට එන්නේ ඉස්සලා කිව්වා මොකද්ද? භාවනා කරන්න යන්න ඕනේ කියලා. හරි මං කිව්වා යන්නේ නැහැ එකක් දෙකක් මම කරන්නම් කියලා නේ. එතකොට ඔබතුමා භාවනාවට යන්නේ පින්ඩස් කරන්නද ප්‍රඥාව දිනු කරගන්නද? ප්‍රඥාව තියෙනවා. ඈ? ප්‍රඥාව. එතකොට මේ සංසාර ගමනේ දැන් බුදු පියාණන් වහන්සේ ආමිෂය අනුමත කරලා තියෙනවා. පින අනුමත කරලා තියෙනවා. පින තුලින් ලැබෙන ආමිෂය. ඇයි අනුමත කරේ බුදු පියාණන් වහන්සේ? ඕනම පුද්ගලයෙක් සද්ධාාවක් ඇති කරන මේ ධර්මයේ කෙරෙහි. ඒක තමයි ෆවුන්ඩේෂන් එක. දැන් අපි තරුණ කාලේ අපේ පියා ඒව කරා අපිව තාමික මහත්තයා. තරුණ කාලේටම. ඉතින් ඒ ආමිෂය තුලින් ඒ සද්ධාව තුලින් පිනක් ඇති වෙනවා. ඒ පින තුලින් අපි යන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රඥාවට. ප්‍රඥාව තුලින් තමයි කුසලයක් වැඩෙන්නේ. ඉතින් ওই දෙක එකයි කියන්නේ හේතු මන් දන්නේ නැහැ කියන්නේ තමන්ගේ මොන අර තර්කානුකූලව ගන්නවද කියන එක ප්‍රඥාවෙන් සිතන කෙනෙකුට නම් මේක හොඳට වැටහෙනවා මේක අනිවාර්යයෙන්ම ආසයි පොළොවයි කියලා එම නේද? ඉතින් අපි දැන් හැබැයි එකක් තියෙනවා. ප්‍රඥාව කියන්නේ කුසලය නම් කුසල් වඩවන පුද්ගලයා ගාව පින නිකම්ම උපදිනවා. ඒක ටිකක් ගැඹුරුයි. පින කියලා වෙනම කරන්න අවශ්‍ය නැහැ ශාමික මහත්තයා. පින නිකම්ම ඒ කුසලයේ ඇතුළත පින ඇතුල් වෙලා තියෙනවා. නමුත් පින් කරන පුද්ගලයාගේ කුසලයක් ඇති වෙන්න සිත පිරිසුදු වෙන්න ඕනේ. ඒ සිත පිරිසුදු කරන්න බෑ ශාමික මහත්තයා ප්‍රඥා මම නැත්නම් ඔකට ලස්සන සූත්‍රයක් ගෙනාවට අද උදේ මම මේ මගේ උදේ පැය 3:00 යම් ක්‍රියාවලියත් එක්කම මම නැගිටලා කෑම කාලා මගේ මේසට යනකොට මට අද කෝල් එකක් ආවා. යම් ක්‍රියාවලියක් වහම සභාවතුමා හිතයි මොකද්ද කියලා මේක මේ යෝග අභ්‍යාස ක්‍රියාවලියක් කියලා කිව්වොත් නේද? නෑ මම කරන දේ එච්චර කියන්න මම කැමති නෑ. හරි ඒ තුලින් දැක්ක දෙයක්
ඒ පාර මම හොඳ වෙලාවට අපේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ අපේ මායින්කාද මහත්තයා කතා කරා මම කිව්වා මම අද මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් මේ ඒ අවස්ථාවේ ඒ වැඩසටහනත් එක මේ දේ අද කතා කරන්න ඕනේ කියලා. ඒක දැන් අවුරුදු 12ක් එක දවසක් කරන්න ඇර කිරණ වැඩසටහනක්. වැඩපිළිවෙලක් මගේ පාන්දර 4 ඉඳන් 7:00 වෙනකන්. අදිසිය මම ගියත් අපි අර හරින්ද්‍ර මහත්තයා ඒ කටයුතු කරනවා පිච්චමල් පූජාව. මම මේ ඉන්න හෝටලේ ගිටියත් මම එතන ඉඳන් ඒ කටයුතු කරනවා. ඒක මම කොහොමත් කඩන්නේ නැහැ. ඉතින් ඒ තුල මම දැක්ක දෙයක් තමයි ඔය පිනයි කුසලයි නිවැරදි කරන්න ඕනේ කියන එක. ඒ තුල පිනයි කුසලයි නිවැරදි කරන්න තුල මම ඉන්නකොට තමයි කෑම කාලා මගේ ඔෆිස් එකේ පොඩි වැඩ වගේක් ගන්නාම අපේ මායිකන්ද මහත්තයා කතා කරා මෙතුමා මට හොඳ තර්කානුකූල සූත්‍ර කීපයක් දුන්නා මේක තමයි හරිය කියලා කිව්වා නේද මෙතුමා අපි දැන් මෙතුමාට මම කෝල් කරලා මෙතුමත් එක්ක සාකච්ඡා කරා එහෙම නැත්නම් අපේ මේ කොහෙද හම්බන්තොට ශ්‍රීපති මහත්තයා ඒ වගේ කළා තමයි ඒ අවබෝධයෙන් තමයි මේ කරන්නේ දැන් ඔය කුසලයේ ගැන ගත්තොත් ප්‍රඥාව ගැන කතා කරොත් මම මේ පෙන්නන මේ විමුක්ති ආයතන සූත්‍රය විමුක්ති ආයතන සූත්‍රය මට පොඩ්ඩක් ගෙනාගෙන කන්නරි දෙක ඒකේ තියෙන නිවන සාත් කර ගැනීම සඳහා කරුණු පහ එකක් තමයි ධර්ම ශ්‍රවණය ඊළඟ ධර්ම දේශනය ධර්ම සාකච්ඡා ඊළඟ සමත භාවනා සහ විදර්ශනා භාවනාව. එතකොට මේ පහෙන් වැඩෙන්නේ කුසලයේ ප්‍රඥාව. හැබැයි ආමිෂෙන් නෙවෙයි. ආමිෂෙන් ප්‍රතික්ෂේප කරනවත් නෙවෙයි. නමුත් මේ පහ ලබන කෙනාට පිනයි කුසලයේ ඒ කුසලයේ ඇතුළත ඒ ප්‍රඥාව ඒ කුසලයේ ඇතුළත පිනක් වැඩෙනවාමයි. එයාට කියලා වෙනම මේ පින් කරන්න අවශ්‍ය නැහැ මේ සාමික මහත්තයා නේද? ඔය කියන්නේ ඕනෑම අවස්ථාවක නිර්වාණගාමී මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන් කාරණා ටික තමයි සජ්ජායනාවෙන් ධර්ම සාකච්ඡාවෙන් ධර්ම ශ්‍රවණයෙන් එතකොට භාවනාවෙන් එක ක්‍රමයකින් නෙවෙයි නිවන් දොර අරගන්න එක දොරටු. ඔව්. ඒ වගේම තව සූත්‍රයක් තියෙනවා අචේන්ති සූත්‍රය නේද? අචේන්ති. ඒකේ මේ එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ අපේ සවැත් නුවර අනේපිඩු සිරණාංශේ විසින් කරවලද ජේතවනාරාමයේ වැඩවසන කාලේ දෙවිවරයෙක් ඇවිල්ලා බුදුහාමුදුරන් දේශනා කරපු ගාථාවක් ඒකේ තියෙන්නේ. ඒ ගාථාවෙන් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අන්න පින. ඒ පින තුල මේ සංසාර ගමන යන්න පුළුවන් කියන අදහසක් තමයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ අච්චේන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනු පුබ්බං ජහන්ති ඒතං බයං මරණේ වෙක්කමානෝ පුඤ්ඤාදි කයි රාද සුඛා වහනිති. ඒතර ඒකෙන් පෙන්නන්නේ කාලයේ ඉක්ම යෑමෙන් රාත්‍රියේ කියන මරණය කරා අපි යන මේ ගමනේ මරණ හයක් දකින්න තැනත්තා සැප ගෙන දෙන පින් කරන්නේ කියන්නේ. සැප ගෙන දෙන පින්. දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ පෙන්වන්නේ දේ. ඔව් මම හිතන්නේ ශ්‍රීල මෙතුමනේ අපි සැපේට කියන නමක් තමයි පින කියන්නේ. පිනේ තව නමක් තමයි සැපේ කියන්නේ නේද? සැපයි පිනයි කියන බොහොම සමාන ඒකට දුන්න උත්තරේ බුදු පියාණන් වහන්සේ අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණං අනු පුබ්බං ජහන්ති ඒතම් බයං මරණේ වෙක්කමානෝ ලෝකා මිසං පජේ සම්ති වෙක්කොති. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ උතුම් නිවන බලාපොරොත්තු වෙ ලෞකික සම්පත් හැර ගමන්නේ කියන එක. මේ මරණ හය දන්නා තැනත්තා උතුම් නිවන බලාපොරොත්තුයි. එතකොට මේ ගාථා දෙකේ වෙනස මොකක්ද? අරකින් ආමිෂේ මේකෙන් බුදුහාමුදුරුවෝ අවසන් කරේ කුසලයේ. එතකොට සාමවාත්‍ය පැහැදිලිනේ අපි යන්න ඕනේ කොහෙද කියන එක. ඉතින් ඕක අද ගොඩක් කට්ටිය මේ ගේනවා මේ ප්‍රඥාවෙන් හිතන්න ඕන දේ තර්කයට ගේන උත්සාහ කරනවා. හැබැයි තර්කයෙන් ගෙනාම ලැබෙන්නේ මෝඩ පිළිතුරක්. සාමික මහත්තයා තේරුණාද? නියම පිළිතුර ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේක ගෙන්නේ කියලා තමන්ගේ සිත පිරිසුදු කරගන්න, ප්‍රඥාව වඩව ගන්න,
අෂ්ටලෝක ධර්මයේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න මේ එකක්වත් මොනවා කරත් වැඩක් නැහැ. ආමිෂෙත් වැඩක් නැහැ. තමා ප්‍රාණඝාතයට සම්බන්ධ නම් ප්‍රාණඝාතය අනිවාර්යයෙන්ම සත්ව ඝාතනයට සම්බන්ධ නම් අනිවාර්යයෙන් මේකක්වත් මස්මාලු කාලා නම් ඒක සමානනේ. මස්මාලු කාලා මේවා කරන්න උත්සාහ කරන පුද්ගලයා අනිවාර්යයෙන් මිත්‍යා දෘෂ්ටිකයි. හොඳයි. මම හිතන්නේ අපිට පින සහ කුසලයේ පිළිබඳ තවදුරටත් කතා බහ කරන්න පුළුවන්. අපේ ධර්මගාවිසී සීරාල් සිල්ලමැතුමා ඉන්න හින්දා මේ වසල සූත්‍රය ආශ්‍රයෙන්ොත් අපිට මේ පින කුසලයේ පිළිබඳ යම් ඉඟියක් දැනගන්නට පුළුවන්කමක් තිබේද කියන කාරණාවට මම කැමතියි සීරාල් සිල්ලමැතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. හොඳයි. ගාමික මහත්මයා අපි මුලින්ම පින් දෙන්න ඕනේ අපේ නිහල් විජයරත්න මහත්මයාට. වර්තමාන කාලයේදීත් දැන් අවුරුදු 12ක් 13ක් විතර තිස්සේ පිනත් එක්ක කුසලෙත් අත්වෙනව නේද? ඔව් මේක කුසල සම්පත්තියක් තියෙනවා පිනක් තියෙනවා. ඉතින් මේ වැඩසටහන දිගින් දිගටම මේ රූපවාහිනිය හරහා අභියෝගාත්මක වුණත් සමහරක් අයට මේක අහන්න ප්‍රිය නැති වුණත් ඒ සඳහා ධනෙ වේදම් කරමින් එතුමාගේම ධනෙ වේදම් කරමින් සාධාරණ උපය ගන්න ධනෙ වේදම් කරමින් ඉදිරියට මේ වැඩසටහන ගෙනියන එක පිළිබඳව අපේ ලොකු සතුටක් තියෙන ඒකට පින් දෙන්න ඕනේ. ඔව් වැඩසටහන ඉදිරිපත් කරනවා කිව්වත් මේ වගේ කාල විපත්ති බහුල කාලයක දුෂ්කර කාලවල අපහසු අමාරු කාලවල මේ වගේ දෙයක් කිරීම ඊටත් වඩා මහත්ඵලයි මහත් ආනිසංසයි. අපි අවසානයේ පෙන්නන්නේ ඒක තමයි වාසනාව. පිනත් එක්කලා ආපු වාසනාව. ඉතින් එතුමාගේ දක්ෂතාවයේ කුසලයේ තමයි අනිත් අයවත් මේකට යොමු කරගන්න උත්සාහ කරගෙන එතුමාගේ ගමන් මගත් ඉදිරියට යමින් ගම වර්තමානයේ කියන්නේ අස්මා ලෝකා පරන් ලෝකා කතං පෙච්ච න සෝචති. මේක ලස්සන මේ තියෙන මෙලොවත් පරලොවත් ශෝක නොකරන දේවල් තමයි මේ කරන්නේ. ඒ වගේම මේ තද කඹුර පිටියේ ඈත පළාතේ ඉඳලා මේවට එන එක ගැන අපි තාමත්ම සතුටු වෙන්න ඕනේ පොඩි අපේ දරුවෙක් යවුන් සංවිධානයේ සමාජිකයෙක්. ඉතින් මම දැක්ක අපේ තණ්ඩුල මහත්මයා මේ යවුන් සංවිධානයේ ඒ කියන්නේ නායකතුමා මෙතුමා ගැන ලැරලා ගියා මේ වැඩසටහනට. ඒ වගේම චාමික මහත්මයා සහ TNL රූපවාහිනියට අපි හැමදාම පින් අනුමෝදන් කරනවා. මේ වගේ වැඩසටහනක් දියත් කරගෙන යන එක පිළිබඳව. ඉතින් අපේ ප්‍රශ්නේ තමයි මේ වසල සූත්‍රය යනුවේ. දැන් වසල කිව්වහම අපිට හරි හුරු වචනයක් නේ. සමහරක් අය නිකන් ආවට ගියට ওই වසලයා කියනවා. දැන් වසලයා කියලා කියන්නේ අඩු කුලයේ ඒක වසල කියන්නේ මේ වයිල්ඩ් කණ්ඩක්. වසල කර්ම කියනවා වසල ධම්ම කියලා කියනවා. ඒක හරි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කාරණයක්. ඔබතුමා හොඳ ගායකයෙක් හින්දා බැයිද අපිට ඒ ගීතේ මට දැන් සින්දුවන කියන්නේ ඒකත් මම අහලා තියෙනවා අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නේ ලෝකේ වසලයා වන්සේ කුල බේදේ නීලුවේ නොමවේ බමුණා හෝ වසලයා ඔකනේ ඇහුවේ මොන්දලාට ඒක මතකයි නජච්ඡා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනෝ මේක වසල සූත්‍රයේ තියෙන ජාමික ඒක මේ අරගෙන වෙන්නේ නැතුව ඒජෙම් කරි හරිම පුදුමයි මේ මුස්ලිම් ලබ්ධිකේ වුණාට මේ අය ඉස්සර කියලා තියෙන ගොඩක් සාදු සිරීපා කියලා ලස්ස සින්දුකුත් කියන මේ වෙලාවේ මතක් කර ගෞරවයක් වශයෙන් ඉතින් මේ වසලෙක් වෙන්නේ වසලයා කියලා කියන්නේ අඩු කුලයේ කියන එක. එහෙම පාලි ඩික්ෂනරි මම බැලුවා මේ කතා කරන්න ඕනේ නේද? නේ සීරම් මෙතන මම කියද්දි මට මතක් වුණේ මේ ළඟදී මම අර අපේ කොට්ටාවේ ගියක් රෙන්ට් අවුට් කරන්න දාලා තිනවා. දැන් කතා කර හැමෝම ෆෝන් එක විස්තරය අහලා තිබ්බා. මුස්ලිම් ගෑනු කෙනෙක් කතා කරා. එයා බුදු සරණයි කියලා ෆෝන් එක තිබ්බේ. කිසි කෙනෙක් බුදු සරණයි කියලා ෆෝන් එක තිබ්බේ නැහැ. දැන් ඔබතුමා මේ වෙන ලබ්ධිකේ කිව්වහම දැන් අපේ අය බුදු සරණයි නොකියුවට මේ මුස්ලිම් කට්ටිය බුදු සරණයි කියලා අපිට ෆෝන් එක දීම ගැන පොඩි සංවේදී බවක්. ඒකනේ හඳුනාගත්තනේ. ඒ නන් දාපු හැටිනේ. ඒක තමයි මෙතන කිව්වේ. දැන් අපි පහත් කළා බුදුදහම මේ අනිත්‍යව බැහැර කරනවා. එතකොට වසලයා කියලා නමකුත් නම් වශයෙන්ුත් අන ගන්නවා. වසලයා කියලා නමත් කියන්න පුළුවන් නේ උන්න. එතකොට මේ කතාවේ තියෙන්නේ මේ වයිල්ඩ් අපි දැන් අහලා තියෙනවා වයිල්ඩ් කිව්වම කැලෑනේ. දැන් වයිල් බෝ කිව්වොත් ඌරු මස් වල් ඌරු මස් නේ වල් කියන වචනේ තියෙනවා. එතකොට මේ වසලයා කියලා කියන බුදුරජාණන් වහන්සේ වසලයා කියන එක තුල ලෝකයට දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒකට වසල ධම්ම කියලා කියනවා. වසල සූත්‍රය කියන්නේ ඒකනේ. දැන් මේක බුදුරජාණන් වහන්සේට කියන්නේ අග්ගික භාරද්වාජ කියන බ්‍රහ්මණයා. ගිනි පූජාව පවත්වමින් ඉන්න වෙලාවේ නිවසට එනවා. දුරතෝ ආගච්ඡත්තං ඈත තියලා දකින්න. ආගච්ඡත්තං දිස්වාන භගවන්තං ඒ තදවෝත දුර තියලා වඩින භාග්‍යවතුන් වහන්සේ දැකලා මෙහෙම කියනවා. తත්‍රේව මුණ්ඩක වචන ටික හරි ගැඹුරුයි. මුඩු මහන කියලා කියන්නේ චාමික.
తත්‍රේව සමනක ශ්‍රමණයා කියන తත්‍රේව වසලක තිට්ඨාහීති කියන. වසලයා ඔය හිටු කියන. භාග්‍යතුන් වහන්සේ මේ වග්ගික භාරද්වාජ බ්‍රහ්මණයාගේ මේ කතාව අසාගෙන ළඟටම ඇවිල්ලා අහනවම බ්‍රහ්මණ උඹ දන්නවද මේ වසලයා කියලා කියන කාරණා ටික? උඹ මට වසලෙක් කියලා බයිනෝ. ආමන්ත්‍රණය කරුවා. දන්නවද වසලෙක් කරන කාරණා? එතකොට එයා කියනවා නෑ. දන්නේ නෑ. නක්වාහන්තම්බෝ ගෝතම ජානාමි. මම දන්නේ නෑ. බයි දැනගන්න කැමති වසලන්වා වසල කරණේවා ධම්මේ. වසල කරන ධර්ම දැනගන්න කැමති. මේක මේ මිනිස් අහන ඔබත් මේවා අහලා ඇති. නමුත් මම විස්තර කරන විදිහට අහලා නැතුව ඇති. එතකොට මේ වසල සූත්‍රය එහෙම දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ කියනවා එහෙනම් දැනගන්න සුනාහි හොඳින් අහන්න සාදුකං යහපත් වෙනවා මානසිකරෝත භාසිස්සාමීති. ඔන්න හොඳින් මානසය ධාරණය කරගන්න. මම දේශනා කරනවා කියලා කියනවා. ඒතර පළවෙනි එක ජාමික කියන්නේ කෝදනා උපනාහීච පාපමක්කීච යෝනරෝ විපන්න දිට්ඨි මායාවී තංජඤ්ඤාවසලෝයිති. කෝදනා කියලා කියන්නේ ක්‍රෝධ කිරීම, උපනාහය කියන්නේ බැඳගත් වෛරය, විපරීත දෘෂ්ටි. දැන් අපේ මාතෘකාවට මම මේ සම්බන්ධ කරන්න හදන්නේ මේක. විපන්න දිට්ඨි මායාවී. මායාව කියන්නේ රැවටිච්ච අය. තංජඤ්ඤාවසලෝයිති දැනගන්න එයා වසලෙක් කියලා. අන්න ලස්සන කතාවක් තියෙනවා. විපරීත දෘෂ්ටි. එතකොට මේ සත්ත්ව මාංශ අනුභවයයි ප්‍රාණඝාතයයි අතර වර්තමානයේ බෞද්ධයාගේ තියෙන විපරීත දෘෂ්ටි. මායාව රැවටිච්ච මිනිස්සු ටිකක් ඉන්නේ. ඒතර බිහිදොර හැමතිස්සෙම උත්සාහ කරනවා මේ විපරීත දෘෂ්ටිය සද්ධර්ම දේශනා අනුසාරයෙන් නැවත කියන්නේ මිනිස්සුන්ට තේරෙන විදිහට කියලා දෙන්න. දෘෂ්ටිය ඍජු කරන්න උත්සාහ කරනවා. අනේකයි මේ වසල සූත්‍රයෙන් මම ගත්තේ. ඒ පළවෙනි කාරණය. රැවටෙන්න. දැන් ඊළඟට කාරණේ තමයි අපිට මාතෘකාවට වැදගත් වෙන්නේ. අපි හැමතිස්සෙම බිහිදොරේ කතා කරන්නේ ප්‍රාණඝාතය. ඒක අකුසලයක්. ඒක මහා පාපයක්. ඒක නොකර ඉන්න ඕනේ. ඒක නිවන් මඟ අසුරන එකක්. ඒතර නිර්වාණගාමී ප්‍රතිපදාව තුල ගමන් කරන ඕනෑම කෙනෙක් නැවැත්විය යුතුයි ප්‍රාණඝාතේ. ඒතර බුදුරජාන් වහන්සේ මේකෙදි වසලයක් කියලා කියන ප්‍රාණඝාතය කරන කෙනාට. මම මේ කතා කරන්නේ බුදුදහම වැළඳගෙන ඉන්න බුදුදහමේ ඉන්න අයට. වෙනත් අදහන ආගමක් තියෙන අය මේ කතාව අහලා වැරදි විදියට තේරුම් ගන්න එපා. දෘෂ්ටිය වෙනස් කරගන්න එපා. මොකද විපරීත දෘෂ්ටි අපි හැමෝටම තියෙන නිසා. බුදුරජාන් වහන්සේ කියනවා වසලෙක් වෙන්නේ උපතනියුත් නෙමේ ක්‍රියා වසලෙක් වෙන්නේ කුලේ ඔය කියන්නේ නජච්චා උපතින් නෙමේ කුලේරුත් නෙමෙයි කියලා. නජච්චා හෝ බ්‍රහ්මනෝ හොති නජච්චා හෝති බ්‍රහ්මනෝ කම්මනා වසලෝ හෝති. උපතින්වත් කෙනෙක් වසලෙක් වෙන්නේ නැහැ. ක්‍රියාවෙන් වසලෙක් වෙන්නේ. එහෙනම් බුදුරජාන් වහන්සේ දෙවෙනි කාරණාව ශාමක අපිට වැදගත් මොකද්ද? ඒකජංවා ද්විජංවා යෝධපානානේ හිංසති යස්ස පානේ දයා නත්ති තංජඤ්ඤා වසලෝයිති. දැනගනින් වසලෙක් වෙනවා මෙන්න මෙයා කවුද? ඒකජංවා එක සැරයක් උපන් සත්තු. ගොඩක් කියන්න ඕනේ නැහනේ. එක සැරයක් උපන් සත්තු. අපි වගේ අය. වැද මහත්තුලින් කෙලින්ම මව් කුසේ පිළිසඳ ගන්නවා. ඊට පස්සේ ලෝකෙට එළියට එනවා. ඒකජං. ද්විජං කියලා කියන්නේ දෙපාරක් උප්පත්තිය තියෙනවා කියලා. ඒක හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම බිත්තරයක් හැටියට කුස තුළ උප්පත්තිය ලබනවා. ඊට පස්සේ බිත්තරේ එළියට ඇවිල්ලා බිත්තරේ පලාගෙන දෙවෙනි උප්පත්තිය ලබන සත්තු. ද්විජංවා. යෝධපානානි හිංසති. ලොකු කුඩා. යෝයිද මේ ලෝකේ ලොකු කුඩා සියලු ප්‍රාණීන්ට හිංසා කෙරේද? හිංසා කෙරේද තංජඤ්ඤා වසලෝයිති. ඒතර භාග්‍යතුන් වහන්සේ වසලෙක් වෙන කාරණාවක් හැටියට කිව්වේ ප්‍රාණඝාතය කරන එක ජාමික. දැන් අපේ මාතෘකාව අපි ප්‍රාණඝාතය කරන්නේ. ප්‍රාණඝාතය අපි කරන්නේ. ඇයි ඒක පව්. සත්තු මරණ එක පව්. මස් කණ එක අන්න ඕක තමයි විපරීත දෘෂ්ටි. අපිට තාම හදාගන්න බැරි. ඇයි වර්තමානයේ ලොකු මාතෘකාවක් ගොඩනගෙනවා. අපි නෙමෙයි මරන්නේ. මරණ අය මරපු මස් ටික විතරයි අපි කන්නේ. ඒ නිසා අපිට පව් නැහැ කියන එක සනාථ කරන්න භික්ෂුන් වහන්සේලා පවා මෙන්න මේවට කාරණා අපිට සමාජයේ ඕන තරම් ගෙනලා දෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. ඊටවත් අමතරව සමහරු තව කියන දෙයක් තමයි අපිට වෛද්‍යවරුන්ගේ උපදේශ අනුව තමයි අපි කන්නේ අපිට ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යන සඳහා අපිට අවශ්‍යයි. අපිට ඒ සඳහා අපිට ලැබුණු වෛද්‍ය උපදේශ තමයි අපි පිළිපදින්නේ කියන. දැන් වෛද්‍යවරයා නෙමෙයි සාමික අපි මේ කතා කරන්නේ නිවන් මඟ. අපි කතා කරන්නේ බුදු මඟ ගැන. වෛද්‍යවරු එන්නේ වෙනත් එහා පැත්තට ගියාම. හොඳ වෙලාවට ওই වෛද්‍යවරු කියන කට්ටිය වාසනාවයි මොකද මිනිස්සු ලෙඩ වෙන නිසා. මේ ලෝකේ කවුරු හරි යම් දවසක මැව්වා නම් ලෙඩ නොවන මිනිස්සු ටිකක්. ලෙඩ නොවන සත්තු ටිකක්. වෛද්‍ය වෘත්තිය ඕනේද?
ඩොක්ටර්ස්ලා ඕනේද ලෝකෙන්? ඩොක්ටර්ස්ලා ඕන වෙලා තියෙන්නේ ලෙඩ වෙන නිසා. ඒ නිසා ඩොක්ටර්ලා පින් තියෙනවා මොකද හැම වෙනියම ලෙඩ වෙන හින්දා. ඒක තමයි යථා තත්ත්වය. ඒ කියන්නේ කෙනෙක්ගේ විපත තව කෙනෙක්ගේ සැපත කියන අදහසද? ඒ කියන්නේ අපි කතා කරද්දීත් එහෙම කෙනෙක් මැරුණාම චාමික තව කෙනෙකුට හැමතැනම වෘත්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන අපි කතා කරන්නේ බුදුමග ගැන, අපි කතා කරන්නේ ප්‍රාණඝාතය ගැන. ප්‍රාණඝාතය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරේ පාන ඇති සතුන් ප්‍රායෝධ පානානි හිංසති. ලොකු කුඩා සියලු පානෙන්ට හිංසා කරේද. එයා වසලෙක් කියලා. ඒතර වසලෙක් වෙලා කියන්නේ ක්‍රියාව, කම්මනා, වසලෝ හෝති. ඔන්න එයා ක්‍රියාවෙන් වසලෙක් වෙනවා. ඒතර වසලෙක් වුණාම අඩු කුලවල ගිහලා උපදින්න පුළුවන්, අඩු තැන්වල උපදින්න පුළුවන්, නැති තැන්වල උපදින්න පුළුවන්. ඒ කාරණා ගොඩක් තියෙනවා චාමික. ඉතින් ඒක තමයි අර අපි කිව්වේ මිනිස්සු රැවටිලා තියෙන්නේ. මස් ටික දැක්කහම අපි ධර්මයේ හොයන කට්ටිය. නිහල් මහත්තයා මේකෙන් මේ කතාව තුළ උත්සාහ කරන්නේ සද්ධර්මයේ ඉස්මතු කරලා පෙන්වන එක. ඒතර බුදුරජාන් වහන්සේ දැක්කනම් ප්‍රාණඝාතයේ වසල ක්‍රියාවක් කියලා. ඒ තුලින් උත්පාදනය වෙන මාංශ ටික අනුභව කරන්න කියන්න තරම් ඒක පව් නෑ කියන තරම් මං හිතන්නේ බුදුරජාන් වහන්සේ කියලා ඇති කියලා. එහෙම කියන්න තරම් මිනිස්සුන්ට දැනුමක් නෑ, රැවටිලා ඉන්නේ මායාවී. අන්න ඒ වගේ වසලියෝ කියලා චාමික කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ චාමික ගන්නම් වාලේ නිකන් දුන්නු gediya පිටින් ගිලින්නේ නැහැ. අපි ඒක විනිශ්චය කරන්න ඕනේ. අපි ධර්මය ධම්ම විචය ඒක බෝධි අංගයක්. අපි මේ බෝධි අංගය දිනු කරගන්න ඕනේ. ඉතින් අපි ප්‍රාණඝාතය එපා කියපු බුදුරජාන් වහන්සේ ඕනම මිනිහෙක් චාමික දන්නවා. සත්තු මරලා තමයි මස් මාංශ හැටියට අනුභව කරන්නේ. ඒතකොට කොහෙද චාමික හිංසාවක් අපි හිංසාව අනුමත කරන්නේ? ඒතර අපි දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප යටතේ කියන කොටසේ තියෙනවා. අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නෙග්ගම්ම සංකප්පෝ. ඒතර අවිහිංසාව සංකල්පනාව. ඒ සංකල්පනාවක් නැහැ නේ චාමික මස්මාන්ත ගන්නවන. ඕනෑම මිනිහෙක් දන්නවා. සත්තු මරනවා කියලා. මරීම ප්‍රාණඝාතය බුදුදහම අංක 1ට ප්‍රතික්ෂේප කරනවා. දස කුසලයේදී අර මෙතුමා කතා කරේ කුසලයේ දස කුසලයේදී පළවෙනි එක තියෙන්නේ ප්‍රාණඝාතය. ඒතර අපි ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න ඕනේ. අපි ඒ දස පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ. ඒතර ප්‍රාණඝාතය කරන මිනිස්සයාට වෙන්නේ චාමික ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්වාණය කියන මාර්ග ප්‍රතිපදාව අහිමි වෙනවා. ඒතර එයා සංසාරගත මාර්ග ප්‍රතිපදාව තමයි හැමතිස්සෙම ප්‍රවිෂ්ඨ වෙන්නේ. සංසාරයේ ඉපදීම භාග්‍යතුන් වහන්සේ දැක්කේ දුකක් හැටියට. සංසාරික වශයෙන් ඉපදීම. ඒකනේ අර අනේක ಜಾති සංසාරං සන්දාවින්සං අනිබ්බසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුණං කියලා සාංචාමික කිව්වේ. සංසාර ගමනේ ඊතර වෙන්න මේ බණ ටික කියන්නේ. ඉතින් පළවෙනි වචනේ අපි මේ වසල සූත්‍රයෙන් ගත්තේ යමෙක් ක්‍රියාවෙන් උපතින් හෝ දැන් අපි කියමු අඩු කුලයක ඉපදුනා. එයා මේ ප්‍රාණඝාතයත් හැරියනම් එයා උසස් තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා කෙනෙක් වසලෙක් වෙන්නේ පළවෙනි එකම ප්‍රාණඝාතය. ඉතින් ඊතරව කතා කරන්න ගොඩක් තියෙනවා. ඉතින් අපි වසල සූත්‍රය අනුව බැලුවොත් ප්‍රාණඝාතයේ වසල ක්‍රියාවක් නම් ඒක වසල කරන ධර්මතාවයක් නම් ඒ තුලින් මරලා කන මත්ස්‍ය මාංශ අනුභව කිරීම වසලෙක් නොවේයි කිවීමට තරම් සාක්ෂි නම් ඉදිරිපත් කරන්න බෑ චාමික. ඒ නිසා අපි පළවෙනි වටේදී අපි මේ පිළිබඳව ඔබට මතක් කරේ මේක වසල කරන ධර්මයක් මේ ප්‍රාණඝාතය. ඒ නිසා අපි වසල කරන ධර්ම වලින් ඈත් වීම බුදුරජාන් වහන්සේගේ ධර්මයට කරන ගෞරවයක් කියන එකයි මට මුල් වටේදී කියන්න තියෙන්නේ. හොඳයි. අපි මේ සභාවේ ඉන්නවා කවිෂ්ක අබේ ගුණසේකර සහෝදරයා. අපි ඔබේ ආගමනය කොහොමද? ඔබේ ගමන් මඟ කොහොමද? ඔබ කොහොමද නිර්මාංශ ප්‍රතිපදාවට ප්‍රවේශ වුණේ? කොහොමද ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයට ඔබ අත්වැල් බැඳ ගැනීම සිදු වුණේ? මේ සියලු කාරණා කොහොමද ඔබට අද ආරම්භයක් හැටියට අපිට සඳහන් කරන්නේ? මුලින්ම මම අපේ කරු සභාපති අවිහිංසාවාදී මහා සංගමයේ කරු සභාපති නිහාල් විජේරත්න මැතිතුමාගෙනුත් උපසභාපති ශ්‍රීලාද සිල්වා මැතිතුමාගෙනුත් TNL මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහ මැතිතුමාගෙනුත් අපි දයාබර මාධ්‍යවේදී ශාමික මුණිසිංහ මහත්තයාගෙනුත් අවසරයි. ඇත්තටම ඉස්සෙල්ලම මගේ ගැන විස්තරයක් කියනවා නම් මම මාතර කඹුරුපිටිය ආසනයේ යටියන මැදියංගොඩ ග්‍රාමයේ තමයි මගේ පංගම. ඉතින් මම 1996 වසරේ තමයි ඉපදුනේ. දැනට අවිහිංසාවාදී සංගමයට එකතු වෙලා අවුරුදු 7ක් වෙනවා. ඉතින් මුලින් ඉඳන්ම මම කුඩා කාලේ ඉඳන්ම මස් මාළු අනුභවයක් කරන්නේ මම මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 2015 වසරේ උසස් පෙළ ගණිතාංශයෙන් හදාරලා
ප්‍රමාණ සමීක්ෂක සහ තාක්ෂණික නිලධාරියෙක් වශයෙන් දැන් රැකියාව කරනවා. කොහෙද? දැන්ට කොළඹ දිස්ත්‍රික්කයේ තමයි කරන්නේ නගර සභාවට අනුයුක්තව. එතකොට මම ඒ වැඩ කටයුතු මුලින්ම මම කාර්මික විද්‍යාලයේ ඉන්නකොට අහිංසාවාදී මහා සංගමේ දේශනාවක් තිබ්බා. ඒ දේශනාවේ තිබ්බේ 2017 අවුරුද්දේ. එතකොට මම ඒ NCT සිවිල් ඉංජිනේරින් බැච් එකේ ඒ මගේ පළවෙනි වසර මගේ හොඳම යාළුවෙක් හිටියා. දැන්ට මාතර සංවිධායක බුද්ධික රුවන් කුමාර. එයා අපි දෙන්න එක ළඟ හිටියේ. එයා තමයි මට විස්තර කියලා තිබ්බා. මම මේ ගැන ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් නිහාල් ඇවිල්ලා එදා දේශනාව දෙනකොට ඉතින් මට ලොකු ආසාවක් ඇති වුණා. එතකොටත් ඔබ නිර්මාංශ. එතකොට නිර්මාංශ. ඒ නිර්මාංශ වෙන්න උනේ මගේ නැන්දයි මාමයි නිර්මාංශයි. ලක්ෂ්මන් හේවා මාම සහ උපුලි පරණගම නැන්දා. ඒ දෙන්න ගොඩක් භාවනා යෝගී වැඩ කටයුතු කරලා ගොඩක් ඒ කියන්නේ නිර්මාංශම දෙන්නෙක්. ඉතින් මගේ අර සමීපතම හිටියේ මම හැමදේම කිව්වේ නැන්දටයි මාමටයි. ඉතින් අම්මා තාත්තා වුණාම ඉතින් ගොඩක්ම ළඟ හිටියේ දෙන්නගේ ඒ හේතුවක් නැතුව මම නිර්මාංශ වුණා. ඒගොල්ලෝ අදට ජීවමානව ඉන්නවා. නැන්ද නම් නැති වුණා 2019 වර්ෂේ. මාම තාම ඉන්නවා. ඊට පස්සේ සර්ගේ දේශනාව මම ගොඩාක් පැය 3ක වගේ දේශනාවක් මම ගොඩාක් ආසාවෙන් අහන් හිටියේ. ඒකට බුද්ධික අර කියපු මගේ අර සෞහෘදය කියපු ඒ ටිකත් මම ගොඩාක් ඒ ඔළුවේ තිබ්බනේ. ඒ ටිකත් එක්ක මට දැන් ඇත්තටම ලොකු සතුටුයි. දැන් මම කන්නේත් නැහැ. මට මේක කිව්වා මම එදා අපේ ජාතික සංවිධායකතුමා තන්දුල නිසාන්ත මහත්තයත් එක්ක මම කතා කරා. කතා කරාට පස්සේ තන්දුල අයියා කිව්වා මල්ලි අපිත් එක්ක සම්බන්ධ වෙමු. ඔයා මොන ආසනේද? මම විස්තර අහලා මම කිව්වා මම අමරුපිටිය ආසනෙට අයියා හිටි. මම සම්බන්ධ වෙන්න මම ආසයි මේ වැඩපිළිවෙලට සර් කතා කරපු ටිකත් එක්ක ඒ කියන්නේ ඔළුවට මාරා ඒ කියන්නේ මාර සැහැල්ලුවක් අර කොහෙද දේශනේ පැවැත්ුනේ? මාතර මේ කාර්මික විද්‍යාලය. මේ කියන්නේ මම ඉගෙන මුල බිව්වේ එතකොට NCT සිවිල් ඉංජිනේරි. ඒ මම ගිය පළවෙනි වසරේම තමයි සර්ගේ දේශනාවක් තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි සම්බන්ධ වුණා. ඒ වසරේ සම්බන්ධ වෙලා ඒ අදතාව වෙන්නත් ඒ තන්දුල අයිලාගේ අපේ ඥානසර්ගේ ගුරුහරුකම් මැද ශීලා සර්ගේ ඒ ගුරුහරුකම් මැද මම අදතාව වෙන්නත් නිර්මාංශ ප්‍රතිපත්ති අනුගමනය කරමින් මගේ ගමන් මාර්ගයේ යනවා. ඔබට ඒකේ සෞඛ්‍ය මුකුත් ගැටලු එහෙම මම හිතන්නේ ඉපදුනාගේ 96 නේද? ඔව් 96. මේ නව රැල්ලේ ඉන්න තරුණෙක් නේද? මේ අද කාලේ ඉන්න මේ නේද? ඒක තමයි. එතකොට ඔබට ওই සෞඛ්‍ය ගැටලු වෙන යම් මානසික ආතතිය ඔය වගේ කිසිම ගැටලුවක් නැද්ද ඔය නිර්මාංශ ප්‍රතිපදාව හිටියා කියලා? ඇත්තටම කියනවා නම් නිර්මාංශ හිටපු එකෙන් මට ගොඩක් මතක ශක්තිය ආවා. ඒ කියන්නේ එක්සෑම් වලදී පාඩම් කරද්දී සමහර අයට ඔළුව කැක්කම හැදෙනවා. නිදිමත මට එහෙම නැහැ. හිත ගොඩක් එක අරමුණක තියාගෙන ලොකු වැඩක් කරන්න පුළුවන්. ඒත් එක්කම දැන් අපි නිර්මාංශව ඉන්නවත් එක්කම මම බුද්ධහමටත් ගොඩක් නැඹුරු වුණා. ඒ කියන්නේ අර දෙවෙනි ගුරුවරයා වගේ බුදුදහම ඇදහිව්වා. ඒ කියන්නේ පළවෙනි ගුරුවරයා තමයි අර බුද්ධහමත් මගේ එක පැත්තක තිබ්බ දෙපැත්ත. එක කාසිය දෙපැත්ත වගේ බුදුදහම සාරයි. ඒකේ ලොකු අධ්‍යාත්මික ශක්තියක් එක්ක මට ලොකු දෙයක් ඒකෙන් ලැබුණා. ඉතින් මට ඒ කියන්නේ හැමදේම ඉස්සරහට දැනෙනවා. ඒ කියන්නේ මේ දේ මෙහෙම කරන්න මේ ඒ කියන්නේ විභාගේ වුණත් විභාග තරඟ විභාග වලට බයක් නැහැ. ඇයි මට දන්නවා දැන් මේ ටික පාඩම් කරලා මේ ටිකෙන් අනිවාර්යෙන් එකක් මේ ටිකෙන් එකක් තමයි එන්නේ කියලා. ඉතින් අර ඒකේ අර නිර්මාංශ වීමෙන් අර ගොඩක් මතක ශක්තිය වැඩි වෙච්ච එකත් එක්ක එක අරමුණක තියාගෙන මට වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිත ඒකාග්‍රතාවයක තියාගන්න පුළුවන්. ඉලක්කයකට ඒ කියන්නේ වැඩ ටික කරගන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අපි දැන් ඇත්තටම දැන් මස් මාළු කන්නේ නැති හින්දා නැව් මෙලවලු පළතුරුනේ ඔක්කොම කොහොම වුණත් කන්නේ අපේ ගමේ නම් ඉතින් ඔය හැමදේම තියෙනවා. ගම්වල ඉතින් ඔස් දෙල් ඒවත් එක්කනේ යන්නේ. ඉතින් ඒව උදේට කෑවත් ඉතින් දවල්ට නොකා හිටින්නත් පුළුවන්. ඇයි ඒ කෑම වේලේ ඔක්කොම තියෙනවා. ඉතින් පාඩම් කරද්දී ඉතින් ඒ ගොඩක් අයට දැන් කාලේ හැටියට පාඩම් කරනකොට ළමයින්ට නැහනේ. ඒ කියන්නේ උදේටත් කාලා දවල්ටත් කාලා චිකන් හරි පොඩි දෙයක් කාලානේ. දැන් අපිට එහෙමනේ උදේට ලොකු බත් එකක් කෑවට පස්සේ හවස් වෙනකම් ඉන්න පුළුවන්. ආයි රැට. ඇයි ඒකේ සම්පූර්ණ පෝෂක පදාර්ථ ටික තියෙනවා අපිට. ඉතින් අර බඩගින්නක් දැන කොස් ටිකක් පොලුත් එක කෑවත් ඇති අපිට. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ. ඉතින් ඔය මේ අවිහිංසාවාදී සංවිධානයේ මගේ ඒ කියන්නේ ජීවිතේට ලොකු පිටුවහලක් වුණා. දැන් සංවිධානයේ වැඩ කටයුතුත් එක්ක මම රැකියාව කරන ගමන් තන්දුලා අයියලා නිවාසයසම කතා කරලා ඒ වැඩ කටයුතුත් එක්කම රැකියාවත් සම්බරව කරගෙන යන ගමනක් තමයි යන්නේ. 2015 තමයි උසස් පෙළ හැදෑරුවේ. ඔක්කොමත් ඉවර කරගෙන රැකියාවේ වැඩ කටයුතු සම්බරව කරගෙන දැන් සමහරවිට දැන් කොළඹ රැකියාව කරනකොට අපිට මස් මාළු දැන් කන්න වෙනවා කියලා කට්ටිය කියනවා. කතා වෙනවා. හැබැයි එහෙම නැහැ. දැන් කොළඹ ඕන තරම් ඒ කියන්නේ සමහර දෙමළ කඩ තියෙනවා තනිකර වෙජිටේරියන්, පියෝ වෙජිටේරියන්. ඉතින් මම එහෙම ප්‍රශ්නයක් නැහැ කොළඹ ආව කියලා මස් මාළු කන්න ඕන කියලා නීතියක් නැහැ. අපිට
එළවලුත් සමග හොඳට කන්න පුළුවන් තැන් තියෙනවා. දැන් ඉස්කෝලේ දුනත් දැන් මම රාහුල විද්‍යාලේ ගියේ. රාහුල විද්‍යාලේ යාළුවෝ දැන් එකට අපි කනවනේ කනකොට උනත් මෙයා වෙජිටේරියන් ඔය බිත්තර අයින් කරන්න ඔය එහෙම කියලා යාළුවෝ සහයෝගය දෙනවා. ඒ කියන්නේ ඔයත් මස් කන්න මාළු කන්න එහෙම කියන්නේ. අර ඒ වගේ මගේ යාළුවෝ ටිකත් මගේ ලොකු සහයෝගයක් තිබ්බා මේ වැඩපිළිවෙලට. ඉතින් ගොඩක්ම මතක් කරන්න ඕන මේකට සම්බන්ධ වුණේ තන්දුල අයියා සමග මගේ මාතර සංවිධායක බුද්ධික සහෘදය. ඇත්ත වශයෙන්ම මෙයා ගොඩක් සහෝදරේ මේ අවස්ථාව මතක් කරන්න කැමතියි. හොඳයි කවිස්ක අබේගුණසේකර මම හිතන්නේ තාරුණ්‍යයේ බොහෝ කාරණා එතුමාගේ අදගැස්ම තුළ තිගැස්ම තුළ අපිට තව දැන කියා ගන්නට පුළුවන්. දේශමාන නිහාල් විජේරත්න මැතිතුමනි අද දවසේ කාලීන අභියෝග පිළිබඳව කතා බහ කරද්දී ජාත්‍යන්තර ප්‍රවණතා අපිට අමතක කරන්නට බෑ. විශේෂයෙන්ම අද දවසේ චීනයේ වුහාන් පළාතේ අගලු දැමීමක් කරලා තියෙන ලොක්ඩවුන් තත්යකට ප්‍රකාශයට පත් කරලා තිනවා මේ කොරෝනා ආවේශනේ නැවත හිස ඔසවාගෙන එනවා කියලා. අසල්ලෙස ඉන්දියාවේ වඳුරු උණ පළමු රෝගියා මිය යාම වාර්තා වුණ ඊයේ දිනේදී මේ පෙරේදා දිනේදී මේ වගේ ලෝක ප්‍රවණතා දිහා බැලුවාම අපිට හෙට එච්චර මේ ආලෝකමත් නැහැ කියලායි මට හැඟෙන්නේ දැනෙන්නේ මේ තියෙන ලෝක ප්‍රවණතාත් එක්ක දිහා බැලුවාම සබහාදහම ඔබතුමා කියන විදිහට සබහාදහම තාම මිනිහාට ගහන එක නවත්තලා නැහැ කියලායි අපිට හිතෙන්නේ. අපිට අපේ රටේ ඒ තරම්ම සබහාදහමෙන් ඒ තරම් ලොකු අනතුරු නොවුනාට අද දවසේ විවිධාකාර මම හිතන්නේ ඒ ස්වභාවික ව්‍යසන වේවා නායයම් වේවා මම හිතන්නේ ගම් අතුරු ගැලී මේ මීටත් වඩා සෞඛ්‍ය ගැටලු වලට මුහුණ බෑ මේ අර්බුදයක අපි ඉන්නේ. ඔබතුමා කොහොමද මේ ලෝක තත්ත්වය කල්පමින් අද දවසේ මේ අර්බුද පිළිබඳ ඔබතුමාගේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ? මෙහෙමයි මුළු ලෝකෙම දිහා බැලුවොත් බෞද්ධ රටවල් කීපයක් හැරෙන අනිත් රටවල් කොහොමවත් ගුටි කන්න ඕනේ සබහා ධර්මයෙන් කරලා තියෙන විනාශයට. ඒකේ දෙපැත්තක් නැහැ නේද? අනිවාර්යයෙන්ම ගුටි කන්න ඕනේ. නමුත් අපිට වෙලා තියෙන මොකද්ද? අපි ගෙනාවා ඒ රටවල් වල තියෙන නරක දේ. නරකයි රටවල් වල තියෙන third class දේවල් අද අපේ සමාජයට ගෙනාවා 77 විවෘත ආර්ථිකයත් එක්ක. මේක බෞද්ධ රටක්. අන්න දැන් අපි මොකද කරේ? අපේ බෞද්ධකම අපේ හැදිච්ච ගමන් මේ දරුවාගේ දේශනේ දැන් ආගෙන හිටියේ. දැන් බලන්න අපි කොච්චර සතුටු වෙන්න ඕනද කියලා මේ පුතා කතා කරපු විදිහට. දැන් මේ පුතා වගේ අපි ලක්ෂ ගණන් රට ආයද කරලා තියෙන වැඩසටහනක් නෙමේක. කාටවත් නෑ කියන්න බෑනේ. සාක්ෂි තියෙනවා. සාක්ෂි තව ගේන්නම්කෝ. එතකොට දැන් මේ දරුවා මෙහෙම කතා කරනකොට දැන් මම ඒකේ නායකයා හැටියටත් මෙතුමා උපසභාපතිවරයා හැටියටත් මේ අසා ඉන්න මේක අසන මේ සංවිධානය ගැන දැන ඇත්ත කොච්චර සතුටු වෙනවද ඇතිද මේ රටෙන් කරලා තියෙන මේ ජාතියට කරලා තියෙන මේ අන්න එක තමයි මුලදී කතා කරේ අන්න එතන තියෙන්නේ පිනද කුසලයේද මේ දරුවෙක් සතර අපායෙන් වළක්වලා මේ මහා දුෂ්ට සමාජයේ මස් කෑම පවු නැහැ කියන සමාජයේ ත්‍රිකෝටික පාරිසුමාංශ වෙනස් කරපු සමාජයක දේවදත්තක වරපහ වෙනස් කරගෙන අර මේ ප්‍රඥාවන්ත දර්ශනීය මේ තර්කයට ගෙනල්ලා මේ සමාජයේ කාපු සමාජයක අද අපි මේ කරන්නේ පිනද කුසලයේද මේ කරන්නේ කුසලයේ ඒ ඇතුළ පිනයි කුසලයි දෙකම තියෙනවා අපිට ඒ ඇති නේද අපිට වෙනම කියලා පින් කරන්න අපිට අවස්ථාවක් නැහැ මේ දරුවෝ මේක අරගෙන යයි මගෙන් පස්සේ ඒ වගේ හැම ආසනෙම ගොඩනගලා තියෙන ඒකට මම අන්නිතර එතන තමයි මේ පැවැත්ම තියෙන්නේ මේ සමාජයෙන් ඔබතුමා කිව්වානේ ටිකක් හරි ලංකාව බේරෙන්න ලංකාව ටිකක් බේරෙන්නේ නැහැ ලංකාව යම් ප්‍රමාණයකට බේරෙන්න නම් මේ බුද්ධ දර්ශනය වැළඳගත්ත මේ බලයක් තියෙනවා අර මම ඉස්සර කිව්වේ ටොන් 15 ලොරියට ටොන් 25 පැටවුවා මොකද ලොරිය අපලංග 25 පටවලා තියෙන්නේ දැන් ගුටි කන්න එකයි දැන් ඕකෙන් අපිට බෑනේ 15 අයින් කරන්න 15 අයින් කරන අපි කියන දේ ආණ්ඩුව පිළිගන්නවද රටේ ඉන්න මිනිස්සු පිළිගන්නවද නෑනේ අපි පෙරපින් මතු කරනවා මේ දරුවාගේ පෙරපින් ඒ වගේ මේ ලක්ෂ ගානක පෙරපින් මේ බීදරෙන් මතු කරන්නේ ඒ පින් මතු වෙනකොට අන්න නියම දර්ශනයට එනකොට අන්නේ තුල තියෙන බලයක් ඒ බලෙන් තමයි මේ ලංකාව මෙහෙමරි වරුතු දෙන්නේ නමුත් සබාධර්මයේ එකපාර ගහන්නේ නෑ ගැහුවා සුනාමි බොරුවට ඒ ටික දවසක් ගැහුවා ඊට පස්සේ ගැහුවා කොරෝනා හරි ඊට ඒ අතර ගැහුවා මේ කැන්සර් heart attack ඒ ආදී වශයෙන් අනිත් පැත්තෙන් දිය බෝ වන රෝග බෝ නොවන රෝග ඒ අතර උන දැන් අර ඔබතුමා කියවගේ දැන් ආයෙ රැල්ලක් එනවා කොරෝනා ඉවර වුණා ඊට පස්සේ ආර්ථික වශයෙන් අපිට ගැහුවා දේශපාලන වශයෙන් ලොකු අරුබුදයක් හරි
ඒ අතර දැන් ওই අතරේ අර මොකක්ද වගේ ඔකත් ආවෙන් පස්සේ මා ලස්සනම හිටියේ. කොරේ පිටට මරේ. කොරේ පිටට මරේ කිව්වා වගේ තේරෙන්නේ. ඉතින් ඒක රත්තරන් මේක බලන මං කියන්නේ මේ විශ්වයට ඒක පිළිබින්දක් දෙන්න. සතෙක්ගේ ඝාතනයකට අනුබල දෙන්න එපා. මේ ශරීරය පිරිසුදු කරගන්න. එතකොට විශ්වෙන් ආශිර්වාද කරાવી. මේ අපි කරන ටික හින්දා තමයි බලත් මෙහෙම ඉන්නේ. හරිද? තව ඔක වැඩි කරගනින්න. වැඩි කරගනින්න. අනන්ත කිව්වා ඉසේ කේස් ගන්නට කිව්වා ගව ඝාතනය නවත්තා කියලා. ඒව ඉතින් කෙටුම්පත් කරානේ. කොටනවා හැමදාම. දැන් කොටලා දැන් බැක්කනේ ප්‍රතිපලයි. තේරෙන්නේ හැම එතන බොරුවමනේ කරේ. මහා ධම්මික සූත්‍රය අරගෙන මම කිව්වා. බුදුහාමුදුරුවෝ කොතනවත් මේ බුද්ධ දර්ශනීය නීතියට ගන්න එපා. ඒක 70. නමුත් මම කිව්වා නීතියෙන් කරපන් කියලා. හේතුව මොකද මේ රට යන පැත්ත දැකලා. 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අනුතුරු. දැන් හරිනේ වැඩි. තව ආවේ නැහැ. ඔබතුමා කිව්ව හරියන්නේ නැහැ. මේ අයන්න. අන්න ඒක ලියා ගන්න. මේක බලන්න ඇන්ට. මේ අයන්න. හරිද? තමන් අපි මේ බිහිදොරේ මේ රට ජාතියට බිහි කරපු මේ ආධ්‍යාත්මික දරුවන්ගේ රැල්ලට ආ වුණොත් අන්න තමන්ට ආයු අන්න සප බල ප්‍රඥා ලැබේවි. නැත්තම් මේ රැල්ලේ ගිහින් තමන්ගේ ජීවිතයට පෙර පින්නේ මතු කරන්නේ. දැන් මෙතන මතු කරගන්න පෙර පවුනේ. සමහරව අපේ මේවට විවේචනය කරાવી. එහෙම නේද? ඒ විවේචන වලට මම බයත් නැහැ. එහෙමනම් ඉතින් වෙන පුද්ගලයෙක් නෙවෙයි මම කාලා තියෙන බැට බැලුවොත් මම අර උපපාරමිතාව පිරුවාද කියලා තේරෙන එක මයි ඔබතුමාට තේරෙන්නේ නැති. ඒ ඉතින් ව්‍යාපාර නැති කරගත්තා, ඒ වයින් ගුටි කාගත්තා, මානසිකව මේ මට මිනිස්සු චරිත ඝාතනය කරා, උසාවි ගියා නේද? මේ අවිහිංසාව නිසා. ඉතින් ඒක තමයි මම ඒ සේරම කරේ මේ රටේ යම් දෙයක් කරන්න ඕනේ කියන පරමාර්ථය. මොකද මම මේක මුලදී බැලුවන්නේ දේශපාලනයෙන් කරන්න. ඔබතුමා දන්නවනේ. දේශපාලනය කරා නම් මෙලහට මම සතර අපායේ මේ දොර ලස්සනට අරගෙන නේද? පෙර පිනක් ඇවිල්ලා ඒක බ්ලොක් කරා. කළා ගත්ත අවිහිංසාව. මෙතෙන්දි මම අපේ ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන්න ඕනේ නේද? අපේ මේ කොහෙද මේ සිසිනන්ද ස්වාමීන් වහන්සේ නේ? බුද්ධගයා සිසිනන්ද හඳුර මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේලා දැන් 100 ගාණක් ශාසනයට අතුරු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා 2-3000ක් මට ආශිර්වාද කරනවා. මේ වගේ දරුවෝ ඉන්නවා. මේ වගේ දෝන අභිධර්මයේ විනේන්ද්‍ර ත්‍රිපිටක සූත්‍ර පිටකවලින් දැනගන්න අපිට ඉන්නවා මේ පොතක් බලන්න නැතුව කියන්න හරි. තේරුණා කියන එක. ඒ වගේ බලයක් තියෙනවා. ඔබතුමා චාමික මොනසිංහ පුජ්‍ය කියලා ගන්නකො. ඔබතුමාත් එක channel වල නේද? ප්‍රවෘත්ති කිව්වා අරවා කිව්වා දැන් ඔබතුමා භාවනාවට යන්න ඕනේ කියලා කිව්වා. තේරුණා කියන්නේ. ඒ වගේ මහත්තයා මේ අපිව එකතු කරන්නේ මේ විශ්ව බලයක් තියෙනවා එතන. තේරුණා කියන්නේ ඒ බලය ඇතුළත ගොඩ නැගෙන මහා මේ පෞරක් තමයි මේක. ඉතින් ඒකට ඇතුල් වෙන්න ලේසියෙන් බෑ. පෙර බිම් මතු කරලා දැන් මස් මාළු කකා අනේ පව් නෑ අපි නෙමෙයි මරන්න අපි මරනවා දැක්කෙත් නෑ අපි වෙනුරුත් නේද. මේ කවුරු වෙනුනේ නම් මරන්නේ. එහෙනම් මරණ එක ජොලියට මරනවා ඉතින්. ආසාවට. ඊළඟට තව පැත්තක් පෙන්වනවා අනමතග්ග සූත්‍රේ. ඔය සියලුම සත්වයේ සංසාර ගමනේ න්‍යාය වෙන හැටි. තවත් පැත්තක් වෙන්නවා. ඔය වෛරයෙන් ක්‍රෝධයෙන් මැරෙන සත්තුන්ගේ ලේ අවශෝෂණයලා ඒ ලේ අපේ ලේ වලට එකතු වුණාම මේ අපේ මනස විකෘත වෙන හැටි. ප්‍රාණඝාතය විතරක් නෙවෙයිනේ. ඇයි මේවා වහන්නේ? මේවට තර්ක කරන්න එන්න එපා. තර්ක කරන්න එන්න අමු මොඩේ. මේවා තර්ක කරන්න එපා. ප්‍රඥාවෙන් සිතන්න. ප්‍රඥාවෙන් සිතුවම තමන්ගේ ප්‍රඥාව වැඩි කරගන්න පුළුවන්. ඒ තුළ මේ අවබෝධය තුළ මේ සංසාර ගමනේ නිවන කරා යෑමේ හැකියාව අපි බුද්ධෝත්පාද කාලයක ලැබූ මනුස්සත්වය. අර මං ගිය වැඩසටහනේ කිව්වේ අපි කොච්චර අපායෙ ඉපදිලා ඇතිද? බුදුරෙක් දැක්කද? කොච්චර මේ ප්‍රේතයක් වෙලා ඇතිද? කොච්චර තිරිසන් ආත්මවල ඉපදිලා ඇතිද? සමහරවිට අපි දේවාත්මය ලැබුවා නම් අපි දැක්කත් අපි වැඩේ කරගොන්නේ නැහැ නේ. කරගත්තා නම් අද නේද මෙතුමා? මොනාරි අඩුපාඩුවක් තිබිලා තියෙනවනේ. ඔය දේවාත්මයක් හරි මනුෂ්‍යාත්මයක් ලැබලා යම් කාලෙක බුදුරෙක් දැක්කත් අපි එතනින් කට්ටි පැනලා තියෙනවා. කට්ටි පැනලා තියෙනවා අපි 4 දෙනා දැන් මෙතන නැදිලා තියෙන්නේ. මොකද ඒක නිසා දැන්වත් අපි අවබෝධයෙන් වැඩ කරමු කියන පණිවිඩය තමයි මුළු මහා සමාජයට මම දෙන්නේ. අපේ දේශමාන නිහල් විජයරත්න මහත්මයා මේ ශ්‍රී ලංකා අහිංසාවාදී සංවිධානයේ සභාපතිතුමා කියන කාරණාත් එක්ක මම කැමතියි අපේ උපසභාපති ධර්මගාවිසි සීලා සිල්ලා මහත්මයාගෙන් අහන්නට මේ බොහෝ වෙලාවට සභාපතිතුමා කියන කාරණාව තමයි සසර බිය
දැනෙන්නට ඕනේ. සසර බිය දැනෙන්න තමයි අපි අර පවට බිය වෙන්නටත් පිනට බර වෙන්නටත් හේතු වෙන්නේ මේ කාරණා කියලා. ඇත්තටම ශ්‍රීනාත් සිල්ලා මෙතුමනි අපි සසර බිය පිළිබඳව අපේ තියෙන අවබෝධය ගොඩක් අඩුයිද? ඒකේ මොකක් හරි අඩුවක් තිබෙනවද? නැත්නම් සසර බිය පිළිබඳව අපේ බොහෝ වෙලාවට තියෙන දැනුවත් කිරීම මදිකමක් තිබෙනවද? කුමක්කෝ දෙයක් තිබෙනවද? මොකක්ද ඔබතුමාගේ පිළිතුර? අර ඔබතුමා අහනයිදී බලපෑද නිහල් මහත්තයා කියන එකයි සංසන්දනය කරපුවාම සංසාර බිය කියන එක ඉස්මතු වෙලා එන්නේ නැහැ මේ කොහෙන්ද යන පින් ටිකක් දාලා. හුඟක් තැන්වල කරන්නේ මේ මොනාහරි ගැටලුවක් වුණාම පිනක් කරන්න තමයි. ඔය හඳහන් බලනවා කියලා කරන්නේත් තව මොනාහරි එකක් කළා මේ ඔයා මේ පින කරන්න. දැන් මස් කිලෝ ගණන් කනවා. Tamanට වැරදුනාම හරකෙක් නිදහස් කරනවා. ගැළපෙන්නේ නැහැ නේ ජාමික. සත්ව නිදහස් කරන්නේ Tamanට මොකක් හරි Tamanට ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක. ඒතර හැමතිස්සෙම හරි සරල කාරණයක් ඔය අහන්නේ. සංසාර බය ගැන දන්නවනම් චාමික මේ කාලෙවත් තේරෙන්නේ නැත්තම් මේ සතර බය දැනගත්තු කෙනෙක් විතරයි සසරෙන් මිදෙන්න කටයුතු කරන්නේ. සංසාරික බය මෙතන වෙලා තියෙන්නේ අපිට ඒ බය දැනෙනවා. ඒ වුණාට පොඩි දේවල් හමුවේ ඒක නැතු වෙනවා. මොකද ස්ථාවර නැහැ. ඒකට භාවනා කරලා නැහැනේ. භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති වීරියං ආරභති චිත්තං පග්ගං හාති පදාති. එතෙන්ට පත් කරලා නැහැ. ඒ කියන්නේ බෝධි අංග භාවනා කරලා හදාගෙන නැහැ. ඒ කියන්නේ ඒකට කැමැත්තක් ඇති කරගන්න ඕනේ චාමික. දැන් ආහාරය පිළිබඳ අපි හැමතිස්සෙම මේ මාතෘකාව ගෙනාවේ සත්තු මරන්නත් එපා. ඒකලා එන අතුරු ඵලයක් ඇරෙන්න තියෙන සත්ව මස් මාංශ අනුභව කරන්න එපා කියන එකනේ. දැන් පැහැදිලි උදාහරණයක් දුන්නොත් අපි දන්නවා පිරුවාණ පොත් වහන්සේගේ සාමණේර පඤ්ඤං කියන කොටසේ අංක 1 තියෙන මොකද්ද? සබ්බේ සත් කිංසූද සබ්බේ සත්ත ආහාර ඒක නාමකින් එක මොකද්ද කියලා අහනවනේ. එක number 1 is what? ඒකට කියන්නේ සබ්බේ සත්ත ආහාරට්ටිතික. සියලු සත්තු ආහාරයෙන් යැපෙන්නේ. පිළිගන්න පුළුවන් කාටත්. අපිත් ආහාරයෙන් යැපෙන්නේ. අපි ආහාර ගත්තේ නැත්නම් අපිත් මැරෙනවා. සත්තු ආහාර ගත්තේ නැත්නම් සත්තුත් මැරෙනවා. දැන් වෙලා තියෙන්නේ ආහාර ගත්තාම ලැබෙන කාරණා පහක් බණට කියලා දිනවා. අපිට හැමෝටම කියලා ඔබ මේ දෙන්න දාණය නිසා ආයු, වන්න, සැප, බල, ප්‍රඥා. හොඳට මතක තියාගන්න මේ ප්‍රඥාව කියන එක තියෙන්නේ පහේ. හැබැයි ඕනෑම කෙනෙකුට ආහාර ගත්තාම ලැබෙන හතර තියෙනවා. මොකද්ද? ආයු, වර්ණ, සැප, බල. සතෙකුටත් මේක ලැබෙනවා. හැබැයි ප්‍රඥාව ලබන්න පුළුවන් කාටද? සත්තුන්ගේ පැත්තට මේක නෑ. මේක මනුස්සයන් ලබන්න පුළුවන් එකක්. ඒකට ආහාරය ඒකාන්තයෙන්ම ආහාරය තුලින් ලබන්න ඕනේ ආයු වර්ණ සැප බල විතරක් නෙවෙයි ප්‍රඥාවත් ලබන්න ඕනේ. පංච බලන එක. පංච බලෙන් අන්තිම එක ප්‍රඥාව නොලැබුණොත් අපිරිසිදු වෙනවා. ප්‍රඥාව. එතනට පඤ්ඤාය පරිසුජ්ජති. ආලෝක සූත්‍රයේදී කියන්නේ ප්‍රඥාවෙන් තමයි පිරිසිදු වෙන්නේ. ඒතර අපිරිසිදු ආහාරයක් අනුභව කරපුවම ප්‍රඥාව කොහොමද හැදෙන්නේ? හරි සරල කාරණයක් ජා මේක තේරෙන්නේ. මලමිනී කනකොට මල කුණු වළඳනකොට අනුභව කරනකොට කොහොමද ඒ තුලින් අර ප්‍රඥාව ලබන්නේ? මේක හම් වෙනවා ආයු හම් වෙනවා. මස් කෑවත් මොන කෑවත් මිනිස්සු ගල් කෑව මිනිස්සු ජීවත් වෙනවනේ ආයු වර්ණයක් තියෙනවා කොහොමද? සත්තුන්ගෙත් තියෙනවනේ. හැබැයි ස්පෙෂල් කියන්නේ විශේෂම දේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව ලැබුවොත් විතරයි පිරිසිදු වෙන්නේ. පඤ්ඤාය කතන්තු ලබතේ පඤ්ඤං. කොහොමද ප්‍රඥාව ලබන්නේ? කතන්තු වින්දතේ ධනං. අර ඔය සූත්‍රවල ලස්සනට කියනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. සුස්සෝසා ලබතේ පඤ්ඤං. අන්න ලස්සන කතාවක් තියෙනවා. අරහතුන් වහන්සේලාගේ භාග්‍යතුන් වහන්සේලා දේශනා කරපු ධර්මය අහලා සුස්සෝසා අනේ ඒව අහලා තමයි පඤ්ඤාව ලබන්නේ. මස් කාලානේ මාළු කාලානේ මේ එළවලු කාලත් නෙමෙයි. ප්‍රඥාව ලබන්නේ නම් මොකද්ද? බණ අහලා. ඒ බණ ටික තමයි මේ අපි විහිදුරේ මෙතන මේ සාකච්ඡා කරන්නේ. ඒතර ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේට මිනිස්සු අකමැති වුණේ. මෙන්න ආලවක සූත්‍රයේදී අර කවුද වෙස්සවන ගිහිලා කියන්නේ කතාව. සන්තිහි බන්තේ උලාරා යක්ඛා භගවතෝ අප්පසන්නා. සන්තිහි බන්තේ උලාරා යක්ඛා භගවතෝ පසන්නා. මහා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මහත් වූ මහේශාක්‍ය යක්කු මම දන්නේ යක්කු කියන්නේ මට ඒක හරියට විස්තර කරන්න දන්නේ නැහැ. දත් දෙක මෙහෙම ආපු අයද එහෙම නැත්නම් මේ මිනිස්සුන්ටම මිනිස්යන්ටම කීප එකක්ද කියලා. ඒකාන්තයෙන්ම මිනිස්සු සන්තේහි බන්තේ මජ්ජි උලාරා යක්ඛා ඊළඟ තියෙන මජ්ජිමා යක්ඛා භගවතෝ අප්පසන්නා පසන්නා නීචා යක්ඛා ඒ කියන්නේ අල්පේශාක්‍ය සමහරක් යක්ෂයෝ අපි කියන මිනිසුම කියලා. මොකද වෙස්සවන කියන්නේ දෙවි කෙනෙක්නේ. දෙවි කෙනෙක් හරි මහා රජතුමා හරි අපිට ඒක වෙමු නේ. එතකොට මේ කියන්නේ කැමැති අය ඉන්නවා, අකමැති අයත් ඉන්නවා.
දැන් මේ වැඩසටහනට කැමති අය තමයි අද මේ වැඩසටහන හොඳට බලන්නේ. බලන මස් මාළු වලින් ඈත් වෙන්නේ මේ ධර්මයට කැමති මිනිස්සු. මේක වහලා ඕෆ් කරලා දාන්නේ මේකට අකමැති මිනිස්සු. ඒතර බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොටත් කැමැති කොටස් තුනක් ඉඳලා තියෙනවනේ. ඒකනේ වෙස්සවන කියන්නේ. ඇයි යේබොයේන කෝපන බන්තේ යක්ඛා අප්පසන්නායේව. ඇයි ඔබ වහන්සේට අකමැති? අන්න එතන දෙනවා මොකද්ද? භගවාහි බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසේති. භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතය කරන්න එපා වැළකෙන්න කියලා බණ කියනවා. ධර්ම දේශනා කරනවා. දැන් අද මේ කියන්නේත් ඒකයි. පානාති එක සිල් දෙනවා, ශික්ෂාප සමාදම් කරනවා. එතකොට ඔබ වහන්සේට සමහරක් අය කැමති නැහැ. සමහරක් අය අකමැති. හොරකම් කරන්න එපා කියලා. යේබොය මොකද්ද? අදින්නා දාන වේරමණියා ධම්මං දේසේති. ඔබ වහන්සේ බණ කියන්න එපා කියලා නේද? ඒතර අපි පහුගිය කාලේ මිනිස්සු කිව්වේ ජනාධිපති මන්දිරයට ගිහිල්ලා බණ කියනවා පොයට අරේ මේ කියලා. නමුත් ඉතින් තාම මාර ප්‍රශ්න කොටක් තියෙනවා චාමික. මම මුණත් හොරකම් කරනවා මට ඒක දන්න බණ ඇහුවට වැඩක් නැහැ බණ පිළිපදින්න නැත්තම්. කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති. අනේ භාග්‍යතුන් වහන්සේගේ තමයි මෙන්න මේව කරන්න එපා කියලා කිව්වේ. ඒ නිසා ඒවට කැමැති කොටසකුත් බිහි වෙනවා, අකමැති කොටසකුත් බිහි වෙනවා. දැන් මෙතුමා මේ වැඩතරාන කරපු නිසා තමයි මේගොල්ලෝ මේ බිහි වුනේ. මේ උලාරායක භාගවතෝ පසන්න. මේ ප්‍රසන්න මුච්චෙම අපිත් එහෙමයි. මෙතුමාගේ වැඩතරණ කාලේ තමයි අපිත් මේකට කැමති වුනේ. නැත්නම් මේ අපිත් මේ උපතින්ම රූපපාතිකව ඇවිල්ලා මස් මාළුන කහපිට මිනිස්සු නෙවෙයි. අපි දැන් තමයි අපි බ්‍රහ්මණයෝ. කම්මනාවසලෝ හොති කම්මනා නජච්ඡා බ්‍රාහ්මනෝ හොති නජච්ඡා හොති බ්‍රාහ්මනෝ. දැන් අපි බ්‍රහ්මණ වෙලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨ මිනිස්සු වෙලා තියෙන්නේ චාමික. ඒතර මිනිස්සුන්ට මේක හොඳට තේරෙන්න ඕනේ. මොනම හේතුවක් උඩවත් අපි ඔය කියන ආටානාටි සූත්‍රය තුල වැළුවත් ඒකයි. භාග්‍යතුන් වහන්සේ කිව්වේ ඒක එතනත් කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා. ඒ අයගේ ආරක්ෂාව පිණිස ආටානාටි දේශනා කරන්න කිව්ව තමයි. නමුත් එතන කියේ බුදුවරු කීප දෙනෙක් ඒ කියන්නේ වෙස්සවන නිකන් නෙමෙයිනේ. බුදුවරු 7 නමක් නමස්කාර කරනවා. විපස්සිස්ස නමස්සු චක්කුමන්තස්ස සිරිමතෝ කියලා 7 නමක් බුදුවරු සිහිපත් කරනවා. සිහිපත් කරලා යාටනාටි බුදුරජාන් වහන්සේට කියන්නේ මේක ආරක්ෂාව පිණිස භාවිතා කරන්න කියලා. ඒතර ඒක බුදුරජාන් වහන්සේ අනුදැනව දාපු එක ආටනාටි සූත්‍රය. ඉතින් වර්තමානයේ වෙනකොට මිනිසුන්ට මේක කියන්න දන්නේ නැහනේ. ඒකත් මේ වෙන අර විපරීත දෘෂ්ටි දාගත්තු මිනිස්සු ඉන්නවනේ. ඒක කිව්වම ගෙදර යක්කු වෙනවලු. යක්කු නෙමෙයි. අර ඒ කියන්නේ යකෙක් හෝ යක් පැටියෙක් ඒක මං කිව්වේ ඒකයි විපන්න දිට්ඨි මායාවි. ඒගොල්ලෝ වසලෙව. ඉතින් අපි මේ අද මාතෘකාව හැටියට නිහල් මාත්‍යත් එක්කලා මේ වැඩසටහනේ අපිට මෙහෙම කතා කරන්න හම්බෙන්නේ චාමික. යම්තම් කෙනෙකුට යම්තම් හරි තේරුණොත් අපිට ආහාරය යැපෙන්නේ. සියලු සත්තු ආහාරය යැපෙන බව අපි ඔක්කොම දන්නවා. නමුත් ප්‍රඥාව කියන තැනට එන්න එපා. මේ සසර ගමන නැති කරන්න ප්‍රඥාවෙන් පරිසුද්ධරපත් වෙන්න ඕනේ. ඒතරනේ භාවනා කරපුවාමනේ මේ චාමික නුවණ වැඩෙන්නේ. අර ගාතාවක් තියෙනවා යෝගාචේ ජායති භූරි අයෝගා භූරි සංකේයෝ ඒවං ද්වේදාපතං ඤත්වා භාවාය විභවායච තතත්තානි නිවේසය යතා භූරි පවඩ්ඩති. භාවනා කිරීමෙන් නුවණ වැඩෙනවා. යෝගාචේ ජායති භූරි භාවනා නොකිරීමෙන් අයෝගා භූරි මේක හරියට නිකන් දෙමන් හන්දියක් වගේ. මෙන්න මේ නිසා මිනිස්සු භාවනා කරන්න ඕනේ චාමික. නම සබ්බේ සත්තා කියලා මෛත්‍රී භාවනාව මෙහෙම කිරුවට හරියන්නේ නැහැ චාමික. මොකද ඒ වෙලාවේ ඇති කරගත්තු සියලු සත්‍යුන් නිදුක් වෙත්වා කිව්වහම මේ මස් කෑල්ල කනකොට සියලු සත්තුන්ට හිංසා වේවා කියන එක නෙමේද වක්‍රාකාරයෙන් කරන්නේ. අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කිව්වේ. හැමතිස්සෙම සිහි කල්පනාවෙන් ජීවත් වෙනකොට තාමික මලමිනියක් දැක්කාම අපි ඒ මලමිනිය බැහැර කරන්න ඕනේ. ඒක තමයි මනුස්සකේ සතිපට්ඨාන සූත්‍රයේ 9 ආකාරයක භාවනාවක්. නිහල් මහත්තයා 9 විදියකට භාවනාව. ඒකද කියන්නේ නව සිවිතකේ කියලා. ඒතර මලමිනියක් දැකලා 9 විදියකට භාවනාව කරනවා. ඒ මලමිනියට මොකද වෙන්නේ කියලා. නව සිවිතකේ. මේක ඇතුලේ කොහොමත් චාමික දිරවනවා. මේක ඇතුලේ මහා මේ කුසය මේක ගැන ටිකක් බුදුරජාණන් වහන්සේ බලලා තියෙනවා. මේක ගැනත් තී කල්පනා හොඳට පවත්වන්න. මිනිස්සු මේක ගැනත් තීය නැහැ. මේක ගැනත් තීය නැහැ. මතක තියාගන්න. මේ දෙකටම මේ දෙකේම පිළිබඳ සිහිය පවත්වන්න ඕනේ. මෙතනින් මොකද්ද කරන්නේ? මෙතනින් මොකද්ද වෙන්නේ? අසුබේ වඩනවන දෙසිත් කුණුපගෙන නේද? ආහාරය බඩට අරගෙන මේක සම්පූර්ණ ජීර්ණය කරලා අවශ්‍ය කරන පෝෂදායක කොටස් ටික ඔක්කොම බෙදා හරින්නේ මේ ආහාර මෙතන ඉන්නේ. ඒතකොට මේකට කුණු දාපුවා. දැන් අපි වතුර වුණත් ගෙදර ෆිල්ටර් එකක් දාලා ඇයි ඒක පිරිසිදු කරගන්නේ? පිරිසිදු වතුර බොනකොට ලෙඩ රෝග අඩු වෙනවා. ඒකනේ වෝටර් ෆිල්ටර්ස් දාන්නේ. නැත්නම් නිකම්ම ගඟෙන් ආපු ගමන් වතුර ටික බිව්වොත් එහෙම ඒකේ සුද්ධ ජීවීන් ගිහිල්ලා ලෝයෙක් ලෙඩ වෙනවා. ආහාර හොඳට පිසලා ගන්න ඒකනේ.
එතකොට මලකුණ නම් කන්නේ. කුණු නම් කන්නේ. ඒතර කුණු වලින් නිෂ්පාදනය කරන දේ මොකටද ඥාමි? ඒතකොට ඒ තුල ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. උන ওই ටිකවත් තේරුම් ගන්න බෑනේ. ත්‍රිපිටකේ පැත්තකට පොඩ්ඩක් තියන්නකෝ. නේද? ත්‍රිපිටකයේ පිළිබඳ අපහසුතාවයක් නැති. අන්න ඒ නිසා අපි මේ දෙවෙනි වටේදී කතා කරේ අපි හැමතිස්සෙම පඤ්ඤාය පරිසුද්ධති. මේ බිහිදොර පඤ්ඤාය පරිසුද්ධති. පිරිසිදු කරන එකක්. කාගේද? මිනිසුන්ගේ මනසවල් කියන එක. හොඳයි. කවිස්ක මේ අබේගුණ සේකර අපේ සහෝදරයාගෙන් පුළුවන් අපිට මාතර දිස්ත්‍රික්කයේ කොහොමද ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ ප්‍රගතිය පිළිබඳව දැනගන්නට තව සංවිධාන ආසන තිබෙනවාද සම්පූර්ණ කළ යුතු කුමක්ද එහි ප්‍රගතිය පිළිබඳව මම කැමතියි ඔබෙන් දැනගන්නට. චාන්දික මහත්මයා මාතර ආසන 7ක් තියෙනවා. ආසන 7 මම කඹුරුපිටිය ආසනයේ සංවිධායක වශයෙන් එතකොට බුද්ධික සහෝදරයා අපේ මාතර ආසනයේ සංවිධායක වශයෙන් මුලින්ම එතකොට වැලිගම ආසනයේ නුරාන් සහෝදරයා හක්මන ආසනයේ අපේ ඉෂාන් සහෝදරයා අකුරැස් ආසනයේ සඳුන් සහෝදරයා ඒ වගේම සයුරු සහෝදරී ඉන්නවා අපේ දෙවුනුර ආසනයේ. දැන්ට දෙනියාය ආසනයේ කවුරුත් නැහැ. මේ ඔක්කොම මෙහෙවන්නේ ඒ කියන්නේ ඔක්කොම අපේ එකමුතු වෙලා ඉන්නේ සංජීව අපේ දිස්ත්‍රික් නායකතුමා තමයි අපි ඔක්කොම මෙහෙවලලා මේ මට්ටමට ගෙනල්ලා තියෙන්නේ එතුමගේ කැපකිරීම මත. දැන්ට එතකොට මාතර දිස්ත්‍රික්කෙන් ඒ කියන්නේ තවමත් පුරාපාඩු වෙලා තියෙන දෙනියාය ආසනය. ඔව් දෙනියාය ආසනයේට අපි මේ වෙලාවේ මේ ඉල්ලනවා කෙනෙක් එන්න කියලා. ඒ කියන්නේ අපිත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ හොඳ කණ්ඩායමක් ඉන්නවා මාතර. සංජීව අපේ දිස්ත්‍රික් නායකතුමාගේ යටතේ එකමුතුව වැඩ කරන්න පුළුවන් තරුණ සමාජිකයෝ ටිකක් ඉන්නවා දෙවිනුර සමාජිකාවත් එක්ක අපිට හොඳ සහෝදරයෙක් ආවොත් දෙනියාය ආසනයේට මේ වැඩ පිළිවෙල තා ටිකක් ශක්තිමත් කරගෙන යන්න පුළුවන්. දෙවිනුවර සංවිධායකා වගේ මේ නේද දෙනියායට සංවිධායකවරියක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඔව් දැන් ඒ බීදොරට සහභාගී වෙලා තියෙනවනේ දැන් මෙතුමාගේ මේ දරුවගේ ආශ්‍රය දිස්ත්‍රික්කේ දැන් මේ අද මේ දරුවා සහභාගී වුණා. සයුරු දියණිය සහභාගී වුණා නේද? ඔව් සයුරු. දිස්ත්‍රික් නායකයා සහභාගී වුණා නේද? ඉස්සෙල්ලා වැඩසටහන. එතකොට කොහොමද සම්බන්ධ වෙනවා නම් දුරකථන අංකයක් ඔබට කියන්න පුළුවන්? මගේ දුරකථන අංකය 0.71යි 71යි 52යි 160 071යි ආයි 71යි 52යි 160 52 160. ඔව්. ඒ නම්බරේට 071යි 71යි 52යි 160 160. ඔව්. කතා කරලා ඕන වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. කඹුරුපිටියේ කැමති අයට සම්බන්ධ ඔව් කඹුරුපිටියේ ඕන අපේ දැන් මගේ සහෝදරයා තනුෂ්ක අබේගුණසේකර ඔහු ලේකම් වශයෙන් ඉන්න ඔහුත් නිර්මාංශිකයි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඉතින් අපේ ගෙදර දැන් ඇත්තටම කෑම බීම හදද්දි අයියට මට වෙනම හදනවා අම්මලාට වෙනම හදනවා. ඒක වෙනම ඒ කියන්නේ අම්මලාට දැන් ඒ කාලේ ඉඳන් පුරුදු තිබ්බා දැන් අපි අම්මලාට මෙහෙම කිව්වට අම්මලා කියන්නේ අපේ අම්මට ෂුගර් තියෙනවා දියවැඩියාව. ඉතින් ඒ කට්ටියට ඒ ප්‍රශ්නත් එක්ක අපේ දේශමාන නිහාල් විජයරත්න මහත්මයානේ දැන් මේ මං හිතන්නේ මේ කඹුරුපිටියට දැන් පුරපාඩු නැහැනේ. එනකට කවිස්කට පුරපාඩුවක් පුරව ගන්න පුළුවන් මං හිතන්නේ මස් මාළු කියන්නේ නැතුව නේද? එහෙම පුරපාඩුවක් තියෙන බවක් හැංගී යනවා මං හිතන්නේ නේද? ආවාහ විවාහ වෙලා නේද? ඒ වාසනාවත් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා නේද මේ ශීලා මෙතුමනි. එතකොට මේ මම හිතන්නේ බොහෝ දෙනාට තියෙන ගැටලුවන්නේ යුග දිවියට ගියාම අනේ මිනිස්සයා වෙනුවෙන් මට මස් වියන්න වෙනවා මාළු වියන්න වෙනවා කියලා ඒක බොහොම අඳෝනාවන්නේ. දැන් ඔබ වගේ තරුණයෙක් නේද නිර්මාංශ තරුණයෙක් විවාහ කරගත්තට පස්සේ ඒ ගැටලුව නේද සම්පූර්ණයෙන්ම නිදහස් මේ මල්ලි කිව්වා වගේ පුතා කිව්වා වගේ දැන් දෙවියන්ට අපි පූජා පවත්වනකොට වෙනම විශේෂ විදිහට උයනවනේ. එහෙමයි. දෙවියන්ට ඔය වගේ දුල් කරන්නේ අපිටත් දැන් බලන් ගියාම අපි දෙවිවරු නෙවෙයි. ඒ වුණාට මනුස්ස ලෝකේ අපිටත් සමහර අය මේ ගෙදරම අයියටයි මල්ලිට වියන ඔය විදිහට. ඔව්. ඉතින් ඒකම මදිද තමයි. මං කියන්නේ ඒකම මදිද. අපි දැන් මේ දැන් අපි කතරගම යනකොට කියනවා දවස් 7ක් නිර්මාංශ වෙලා ඉන්නේ. ඉතින් අර කැබිලිත් වෙනවා. ඉතින් ඒ දවස් 7 කියන්නේ ඉතින් අපි නිර්මාංශ වෙන්න ඕන කියලා ඒ දෙවියව දානවා නිර්මාංශ වෙන්න ඕන කියලා ඉතින් එතනක් දෙයක් තියෙනවනේ අපිට ගන්න. දැන් අපි කතරගම දැන් අපි ළඟම තැන. දැන් දලදා මාලිගාව මේ දවස්වල වතාවත්. ඉතින් දලදා මාලිගාව වතාවත් කරා. තිරුවන්වැලිසෑයේ පිරියම් කරද්දි කුණුගාද්දියේම කියනවනේ මස් මාළු මුස්ලිම් කෙනෙක් මම දැක්ක තියෙන ආටිකල් එකක් මුස්ලිම් කෙනෙක් මස් මාළු කන්නේ නැතුව ඒක පිරියම් කරන්න මාස 3ක් තිස්සේ පේ වෙලා හිටියේ. ඉතින් අර ඒකේ මස් මාළු කන්නේ නැති කි ලොකු දෙයක් තියෙනවා දැන් කට්ටියට දැනුම් නැති වුණාට. මිනිස්සු දන්නවා ජාමික. දන්නවා. ඒ වුණාට තියෙන අර පොඩි මොකද්ද පෙරේතකමක් තියෙනවාලු. කවිස් කියාගෙන ආව කාරණාව. ඔව්. දැන් ඉතින් ඒ එතන මස් මාළු ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් පැවතෙන දෙයක් නේ. ආදි කාලේ ඉඳන් දැන්
ආදි කාලේ බෙහෙත් ඖෂධ ආයුර්වේද වෛද්‍ය හෙළවෙදකමත් එක්ක දැන් වෛද්‍යවරු කිව්වට මස් මාළු කන්න දැන් මටත් කියලා තියෙනවා. මම එකපාරක් ගොඩාක්ම ප්ලේට්ලට් අඩු වෙලා මම කෑවනේ දැන් අර මගේ නැති වෙච්ච නැන්ද උපලි පරණ ගම නැන්ද මට මේ කියන්නේ හදලා දුන්න සූප් එකක් මුං ඇට කවුපි ඔක්කොම දාලා දාන්නේ ටික දාලා ඇට සූප් එක කියලා ඒක බිව්වම තමයි මට පණ ආවේ. දැන් ඩෙන්ගු හැදුනම අපි බොන්නේ පොලොස් වල පොඩිම එක. ඊට පස්සේ ඇපල් ජූස් ඒ වගේ මස් මාළු කන්නම ඕන කියලා දැන් නෑ. ඉස්සර හෙළවෙදකමේ ඔක්කොම තිබි හැප්පුණ මේ කකුලක් කැඩුනත් පත්තු. ඉතින් බෙහෙත් ගුලි ඒ වගේ දේවල් ඉස්සර තිබ්බේ. ඉතින් ඒවත් එක්ක දැන් මම දැන්ටත් ඇත්තටම ලෙඩක් හැදුනොත් පස්පංගුව බීලා සමහන් එකක් ඒ වගේ දෙයක් බොන වැරෙන්න දැන් ඔය මස් මාළු කන්න ඕනම කියලා එහෙම දැන් කට්ටිය හිතින් හදාගත්ත ඒ කියන්නේ ඒ කට්ටිය මස් කෑල්ලක් නැතුව කන්න බෑ. ඒ කට්ටියගේ හිතින් හදාගත්ත ඒකත් එක මානසික ලෙඩක් ඉතින්. ඒ කියන්නේ ඒව නැතුව කන්නත් පුළුවන්. නේ සියරමෙත් දැන් අපිට කවිස්කගේ ගෙදර දිහා බැලුවාම දැන් අයියා මල්ලි දෙන්නම නිර්මාංශයි. ඉදිරියේ දේන නේද? යුවතිපතින් උත් නිර්මාංශ වේවි. මුළු පවුලම නිර්මාංශයේ අනාගත පරපුර නේද? අපිට ඒක නේ හෙට එච්චර කලවර නැහැ කියලා සතුටක් තියෙනවා. සත්තු ආශිර්වාද කරන ඇති. විශේෂයෙන් සත්තු. එතන අපි අපිට පේන්නේ නැති එක තියෙන්නේ. නැල්ල එයිම් එක එතනනේ අපි. හොඳයි මම හිතන්නේ අපේ දේශපාලන නිහාල විජේරත් මහත්මයා එම් එක එතන කියලා නතර කරා කතාව. මම හිතන්නේ එතුමාට දින මේ ලබන සතියේ ඒ වෙනුවෙන් නිර්මාංශයට සම්බන්ධ මේ විවාහ මංගල්‍යයකට අත්සන් කරන්න ඒ වගේ කාර්යයන් කීපයකුත් තියෙනවා. මම කැමති ඉදිරි වැඩසටහන් පිළිබඳව මේ සමගම ඔබතුමාගෙන් දැනගන්න. මෙහෙමයි ගොඩක් මං ඔය මේ වගේ දරුවෝ විවාහ වෙනකොට මට ආරාධනා කරනවා. කවිස්කත් හේතු දෙකක් ඒ පදනම හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මගේ අතින් අස්සන තණ්ඩ. දැනුත් මං ඒ විදිහ දෙයක් කරලා තමයි මෙතෙන්ට ආවේ. අද දිනේ. ඔව් මම ඒක දිනුව කියන්න. දෙක තමයි මේ දරුවන්ට එනවා සමාජයෙන් අභියෝග. සමාජයට තමන් ගෙවල් වලින්ම අභියෝග එනවා. දැන් දරුවෝ කියනවා නෑ මගේ වෙඩින් එකට ගේන්න බෑ මත් වතුර. මගේ විවාහ මංගල්‍යයට ගේන්න බෑ මස් මාංශ. රයිට්? එතකොට මේ දරුවෝ දෙන්න මේ එතන ඉන්නවා සක්කෝ උජුත සූජුත ඍජු. හරි? එතකොට මොකද වෙන්නේ මේ දරුවන්ගෙන් ඥාතීන්ගෙන් මේ ළමයින්ට එනවා ලොකු අභියෝගයක්. සමහර දෙමාපියන්ගෙන් එන්න පුළුවන්. නෑ අපි කොහොමද රටට මොන දෙන්නේ? අරක්කු ටිකක් ගෙනාවේ නැත්තම් මස් ටිකක් ගෙනාවේ නැත්තම් හරිද උතමන් කියන්නේ. එතකොට මේ දරුවෝ මනමාල ජෝඩුව මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අස්සරට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා මොකද්ද? සර් කොහොම හරි එන්න ඕනේ. සර් ඇවිල්ලා කෑම ටික ගාලා සර්ට පැය භාගයක් පැයක් දෙනවා ස්පීච් එකක්. මේ ජෝඩුවට ආශිර්වාද කරන්න කියලා. මම ජෝඩුවට ආශිර්වාද කරන දෙයක් නැහැ. කරන්න ඕනේ ආපු යවුවන්ට. මස් කන උන්ට. ඔව්. අදාට එක මෙතුමගේම මාතර එකක් මම කරා. අන්තිමට ඒ දරුවන්ට ආපු අභියෝග සේරම සුණු ඉසුණුනා. පුතා. හරිනේ. අන්න ඒක තමයි ගොඩක් දරුවෝ බලාපොරොත්තු. ඔන්න හේතු දෙකින්ද මම දැන් මේ දවස්වල පෙට්‍රෝල් නැහැ. ඒ කොහෙන් හරි ගහගෙන යනවා වැඩි ගන්නට හරි. මොකද මට ඊට ලොකු මේ දරුවන්ගේ මනස මේ වගේ රටට ජාතියට දායද කරන්න අපි මේව ආරක්ෂා කරගන්න ඕනේ. මගේ ජීවිතයේ තියෙන තාක්ක. දැන් අද අපේ අනුරුද්ධ උපාසක මහත්තයාගේ දියණිය අද පොල් ගහවෙල මෛත්‍රී සේවන ආරාම නිර්මාණ. ඒ අනුරුද්ධ උපාසක මහත්මයා ඒ මෙතිනියගේ යන මාර්ගෙම ඒ දියණිය බාර පුදුම සතුටක් ඒ වගේම බලන්න දැන් මෙතුමාට ඔබතුමා කිව්වට වෙලාවට හම්බ වෙයි. ඒ කිසි දෙයක් බය වෙන්න එපා. ඒවා විශ්වයෙන් කරනවා. තේරුණා කියන්නේ? සමහරව මට කියනවා. මුණ ගස්සනවා. අපි වෙන මෙහෙම කරමු පුතේ. අපි වෙබ්සයිට් එකක් දාමුද? වෙජිටේරියන් කොල්ලන්ට කිල්ලෝ යන්නේ නැහැ කියලා. හොඳයි. ඔන්න පුළුවන් දාන්න යොන් සංවිධානයේ මට බෑ ඔක කරන්න. දාගන්න එකයි තියෙන්නේ අවිස සංවිධානය. තණ්ඩුවල ටික වුණා අපිට නේද? තණ්ඩුවල පුතා මහත්තයා කියන්නේ විතර කරයි. හරි. තේරුණා කියන්නේ? එතකොට බලන්න ඒ වගේම බලන්න ඒ වගේම වාසනාන්ත බෝසත් පුතෙක් හම්බුණා. ඒ බලන්න දැක්කනේ මේ විශ්වයෙන් එකතු කරන්නේ. සුචරිත මංගල සේවය කියන එක. ඉතින් ඒක නිසා ඒව දැක්කම අපි හරි සතුටුයි. ඉතින් අපි ආශිර්වාද කරනවා දැන් අද ඒ දෙපොළටත් අද මම ආශිර්වාද කළා ආවේ මුෙන් අද මම මේ ටීවී එකේ ආශිර්වාද කරනවා මුළු ලෝකයටම වෙන්න. එයාට බුද්ධ ධම්ම සංඝයන් සිරිරත්නයේ ආශිර්වාද පතමින් ආයුවන් සබ බල ප්‍රඥා ලබලා ඒ ගමන ගිහින් මේ සංසාරේ නිවන් දකින්න ශක්තිය ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකට තමන්න දෙමව්පියන්ගේ ශක්තිය මුළු රටේ ජාතියේ බුද්ධිමතුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ආශිර්වාදය දරුවන්ට ලැබෙනවා.
චාමික මහත්තයා. ඒකට තමයි මේ වගේ වැඩසටහනකාරී ආශිර්වාද කරන්න අපිට ශක්තියක් තියෙනේම නේද? අනිවාර්යයෙන්ම. ඔව්. ඒක නිසා මේ දරුවන්ට කවදා හරි ඒ දේ ඉෂ්ට වෙවි. හරි? ඒ දරුවන්ගේ ඊළඟ පරම්පරාව මේ ධාතුව පිරිසුදු වෙනකොට අර සත්තුන්ගේ වෛරය ක්‍රෝධය නැති වෙනකොට කුසට එන්නේ දිව්‍ය ලෝකෙල ඉඳ පෙරේත ලෝකෙලින්ද? චාමත්. අනිවාර්යයෙන් දිව්‍ය ලෝකවල. දිව්‍ය ලෝක බෝසත් දරුවෝ. ඉතින් බෝසත් දරුවෝ දැන් මේ ලෝකෙට අවශ්‍යයි. ඈ? මේ කාලේ දැන් මොකද මේ වෙලා තියෙන්නේ? රටට. ඈ? අනිවාර්යයෙන් මේ අන්නේ උතුම් අරගලේ අපි කරන්නේ. තේරෙනවද? ඒ උතුම් අරගලේ මේ අරගලේ ප්‍රතිඵල මේ තියෙන්නේ. සැබෑ අරගල කරෝ. අන්නේම නියම අරගල. තේරෙනවද? අපි හදමු, අපි කරමු, පාරමිතාව පුරමු. බලය තියෙන ශක්තිය තියෙන ජීවිතේ අවසාන මොහොත වෙනකන් මම බය නැහැ. මට මෙතුමල්ලා ඉන්නවා. තේරෙනවද? හැම පැත්තෙම පිරිවරා ඉන්න සංවිධානය. තේරෙනවද? ඔබතුමාත් හම්බෙලා තියෙනවා නේද? ඈ භාවනාවට යන්න ඕනේ කිව්වම මම ගොය යන්න මම බලා ගන්නවා ඊළඟ බීතොර කියලා. තේරෙනවද? බය නැහැ. හරි. ඒ ආචාර්යනාත්ය අපිට මේ chance එක මේ සංසාර ගමනේ උතුම් අවස්ථාවක්. අපි එකෙන් ප්‍රයෝජනෙ ගමු. තව කොටසක් සිත පිරිසුදු කරමු. ඒක බලය අපිට තියෙනවා. අපි තමා සම්මතයේ පිටු තමයි මෙතනට ඇවිල්ලා කතා කරන්නේ. අන්න ඒක නිසා අපිට කොච්චර චරිත ඝාතනය කරත් කොච්චර අපිට චරිත ඝාතනය තුලින් අපේ මානසික මට්ටම් කොච්චර කවුරු උදව් කරත් අපි ඒවට සැලෙන්නේ නැහැ නේද? ඒවා සැලෙන්නේ නැතුව නෙමෙයි සැලෙන්නේ නැහැ. මම දන්නේ නැහැ කියන්නේ එන අභියෝගයට ඒ වෙලෙම උත්තරයක් දුන්නා එතනින් අතහැරියා. මම ව්‍යාපාරිකයෙක් හැටියට මට අභියෝග. මම පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒවත් ඒ බැඳීම් අතහැරලා එකපාරම මෙයා කළා යන්න බෑ. ඒවත් රැකගෙන තමයි මම මේ ගමන යන්නේ. දැන් මේ වෙලාවේ රබර් කිරි ගොවි 20000ක 25000ක කිරි ගන්නවා. සිය ගණනක් ඉන්නවා. යානවා නැත්නම් ගියා මේ ඩොලර් දෙන්න රබර් ශේෂයේ ලොකු ශේෂයක් කරනවා. ඉතින් ඒව වට්ටලම යන්නත් බෑනේ. ඒකත් එක්කම තමයි මම මේ ගමන යන්නේ. හැබැයි ඒක අයින් වුණා නම් මට මීටරේ ලොකු හයි ස්පීඩ් ගමනක් යන්න පුළුවන්. ඉක්මන් කොටයි වලට. ඔව් ප්‍රඥා ඒ ඉක්මන් කොට වෙන ගමන් වලට. ප්‍රඥාට දුවන එක කොට වෙන්නේ නැහැ බය වෙන්න එපා. ප්‍රඥාට දුවන කිවිල්ලා කිසි දෙයක් වෙන්න එපා. මුකුත් කොට වෙන්නේ නැහැ. හරි. නමුත් ඒ දුවන්න විදියක් නැහැ. මේ සංසාරේ බැඳීම් කීපයක් තියෙනවා. ඒගොල්ලන්ට සිත අපිරිසුදු නොවෙන්න ඒගොල්ලන්ට වෛරයක් නොවෙන්න නේම නේද? තමයි තුමාට තියෙනවා ඉතින් අපි ඒ ගමනේ යමු නේද චාමකාන්ත ඈ අනිවාර්යයෙන් මම හිතන්නේ මේ අපේ දේශමාන නිහාල ඉජරත් මෙත්තම කව ප්‍රඥාවෙන් යන ගමන් එහෙම කෙටි වෙන්නේ නැහැ කියලා නේද ඒක කොහොමද දෙකයි ඔව් අර අපි කියන කතාවට ගමන දුෂ්කරයි දුරයි පුළුවන් නම් ස්පීඩ් යන්න පුළුවන් නේද අහලා තියෙනවා ගමන දුෂ්කරයි දුරයි පාපැලි ඉලේගලයි ඒත් යා යුතු ගමන යා යුතුයි කියලා අපි මේ ගමන යන්න තමයි මේ අපි හැමදෙනාම උත්සාහ කරන්නේ හැමදෙනාගේම අරමුණ නේද අපි ඔක්කොම ඒක අර කතිබාරත් උන්ට කියන ගච්ඡති අනිවත්තත්තං යත්ත ගන්්වා න සෝචති ඒ කියන්නේ මම මේ ගමන් කරන්නේ මේ ශෝක නොකරන ക്ഷേම භූමියක් කරා කියලා කතිබාරත් වාජ බ්‍රහ්මණයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මෙත් එහෙමයි අපිත් මේ ගමන් කරන්නේ ගච්ඡති යන් ඔව් මම හිතන්නේ අපිට එවැනි අපි හැමදෙනාටම තියෙන අර අපේ මිහිරිපැන්නේ හාමුදුරුවෝ කිව්වේ මග හොඳට තිබේ නම් යන්න දැසත් පෙනේ නම් කිම බැඳිවල යන්නේ මම්මොලාවේ කුසේ කියලා අපි නේද අපි නිවැරදි මග යන්නට අපිට හැම පාසුකමම මේ ශ්‍රී ලංකා අවහිංසාවාදී සංවිධානයේ බිහිදොර මේ සියලු කාරණා හරහා අපිට ඉඩහසර තිබෙනවා අපිට පුළුවන් මේ කවිස්ක අබේ ගුණසේකර මේ මොහොතේ ඔබට දැන් මේ කියපු කාරණාත් එක්ක ඔබට නොකියපු කාරණාත් බොහෝමයක් ඇති අපි ඒ පිළිබඳවත් කතා කරමු ඇත්තටම මම ගොඩක් හිතාගෙන හිටියේ දැන් මම විනසා කුසලය දැන් කතා කරපු මාතෘකාවත් එක්ක ඇත්තටම දැන් ඔය නිර්මාංශ වීමත් එක්ක ඇත්තටම පින් කරන්න හිතක් ඇති වෙනවා. ඇති වෙලා ඊට පස්සේ බුද්ධාගම මම බෞද්ධ දාර්ශනිකයෙක් හැටියට බුද්ධාගම පිරිත් එක්කම ශ්‍රීලාල් මහත්තයා ගොඩක් ඒ සම්බන්ධව දන්නවා. මේ පිරිත් එක්කම ඒ කියන්නේ දැන් මම පිරිත් එක්ක ලොකු ගමනක් යන්න එම ආසාවක් තියෙන. ඒ කියන්නේ යන ගමන් ඉන්නේ. ශ්‍රීලාල් මහත්තයා පිරිත් කණ්ඩායමට සම්බන්ධයක් තියෙනවද? පිරිත් කියන්න පුළුවන්ද? පිරිත් කියන්න පුළුවන්. මම උදේ හවස පිරිත් සූත්‍ර සාමාන්‍යයෙන් 12ක් 15ක් වගේ ඒ කියන්නේ කියනවා. ඒ කියන්නේ දැන් උනත් කියන්න පුළුවන් මට. දැන් මට ලොකුවටම ළඟදී කලිගම ඥානදීප හාමුදුරුවෝ අර මෝර පිරිතේගේ ආනිසංසත් එක්ක ඒ ටිකත් ඔය කැටවල හාමුදුරුවන්ගේ බණ මම ඒ අපේ අනුශාසක හාමුදුරුවන්ගේ බණ අහන ගමන් තමයි මම ඒවා අපේ ශීලාල් මහත්තයාගේ අනුශාසක මැද තමයි යන්නේ. ඉතින් අපි මේ බුද්ධාගමත් එක්ක යනකොට ඇත්තටම ගොඩක් අපිට තියෙන අත්දැකීම් කියන්නේ අනතුරු දවාලින් දැනෙනවා. ඒ කියන්නේ
වැටෙන්න ගියත් දවාලින් දැන් මම සයිට් වල ඉන්නේ. සාමාන්‍යයෙන් අර දිස්තල යන එක උනත් අල්ල ගන්න කෙනෙක් අල්ල ගන්නවා වගේ පිටිපස්සේ. ඒකට බණ කතාව කියන්නම්කෝ. දැන් ඒ කියන්නේ මිත්‍රද්‍රෝහිකම් කරන්නේ නැහැ කියන්නේ. අපි මිත්‍යානිසංස ඒකදී මම දේශනා කරන්න දැන් ඔය කියන්නේ දැන් මෙයා කියන විදිහට හදිසියෙන් ගහකින් වැටෙනොත් පර්වතයකට නගින්න ගිහලා වැටුනොත් දරිතෝ පබ්බතා තෝවා ගහකට නගන්න ගිහලා වැටුනොත් රුක්කාතෝ පතිතෝ නතෝ ගහකින් ලිස්සලා ගියොත් චුතෝ පදිට්ඨං ලබති පිහිටක් ලබනවා යෝ මිත්තානං නදූපති මිත්‍රද්‍රෝහිකම් කරන්නේ නැත්තම්. ඒතර ආද මේ වාත්‍රකාවේ පළවෙනිම ලොකුම මිත්‍රද්‍රෝහිකම තමයි ප්‍රාණඝාතය කරන්නේ. ඉතින් මෙතුමා ඒක කරන්නේ නැත්තම් මෙතුමාට දැනෙන්නේ ඕක තමයි. ඔව් කවිස්ක ඔබ ඔව්. ඉතින් අර දැන් අපිට දැන් ඇත්තටම සතෙක් ඔය මැරෙනකොට දැන් ඔයා හිතන්න දැන් කොරෝනා වීසනේ. දැන් එක රටක ඔටුව මැරුවා. තා රටක හාව මැරුවා. දැන් ඒ රටේ තමයි වැඩිපුරම කොරෝනා මේ රටේ වඳුරු රිලව් මරන්න වැඩිපුරම ඒ පතිවල තමා මේ ගොඩක්ම කොරෝනා හැදිලා මිනිස් ජීවිත නැති වුණේ. ඉතින් ඒ වගේ දැන් අපි ප්‍රාණඝාතය අපෙන් හැදෙනවා නම් අපි ප්‍රාණඝාතය නොකර මස්මාල් නොකර අපිට හැදෙන්න පුළුවන් නම් දැන් අපි වටේ යාළුවෝ දැන් මගේ වටේ ඉන්න යාළුවෝ ටිකක් ඉන්නවා නම් ඒ කට්ටිය එක එක්කෙනා මෙයා මස් කන්න එහෙනම් අපි අද වෙජිටබල් රයිස් එකක් ගේමු. යාළුවෝ සෙට් වුණා මේවනේ දැන් මං කන්න නැති හින්දා අනිත් කට්ටියත් ගෙන. ඉතින් ඒ කට්ටියත් එතකොට ඉබේම වෙජිටබල් වෙනවා. එහෙනම් වෙජිටබල් කොත්තුවක් රහ වැටෙනවා රහ වැටෙනවා. එතකොට ඒ රහ වැටුණාට පස්සේ අරක් කෑවත් එකයි මේකේ ගානත් අඩුයි. එහෙනම් මේක කමු කියලා ඊට පස්සේ නිකම්ම ඔටෝ ඒක සිද්ධ වෙනවා. දැන් වෙලා තියෙන්නේ මෙඩින් එකට ගියාම ජාමික මහත්තයා ಜಾති හතක් විතර මස් තියෙන්නේ. එළවලු ಜಾති දෙක තුනයි තියන්නේ. දැන් අපිට දැන් ගෑම අරගොල්ලෝ මේකත් බෙදාගෙන එළවලුත් කනවා. එළවලු කනයටත් කන්නේ. එළවලු කනයටත් එතනත් හොරකමකුත් කරලා. ඔව් විවාහ මංගල උත්සව වලට මං ගිහිල්ලා පබඩනුයි පරිප්පුයි කාලා තියෙනවා. ඒ කියන්නේ අනිත් ඔක්කොටම මස් හරි මොන හරි මිශ්‍රයි. ඉතින් අර ලියලා තියෙනවනේ. ඉතින් අර මේක ඉතින් මං එහෙම කහපු වෙලාවලුත් තියෙන කට්ටිය අහන මොකද මුකුත් බෙදාගත්තේ නැද්ද? මං කිව්වා නෑ මේ ඇති විස්තර කරන්න ගියාම ප්‍රශ්න නේ ඉතින්. ඉතින් මං එහෙම කරපු වෙලාවලුත් තියෙන. ඉතින් ඇත්තටම නිර්මාංශ වීම ඒකේ අඩුවක් නැහැ නේද? අනිත් අයට වඩා හොඳට කන්නේ හොඳට කන්න පුළුවන්. අනිත් අය සමහරට බෙදාගත්ත පත් එකෙන් භාගයක් කනකොට නේද? ඔව් දැන් අර එළවලු එක්ක එහෙම කද්දි දැන් අරවට ගොඩාක් රසකාරක දාන අරගේ තියෙන ජරාවටත් අමතරව තා රසකාරක දාන. ඉතින් තා ලෙඩ. ඉතින් දැන් ඔය සතෙක් එහෙම මැරෙද්දි එක සැරේට මැරෙන්නේ නැහැ. විනාඩියක් දෙකක් හරි ඉන්නවා. ඉතින් අර ඒ ක්‍රෝධය වෛරය ලේ අපිරිසිදු වෙලා ඉතින් ඒව අපි කෑම ඉතින් අපිත් අර ලොකුවටම මිනිසුත් එක්ක ගැටෙන්න යනවා. තරුණ ජීවිත විශේෂයෙන්. ඉතින් දැන් ඔය අපිට කියන්නේ ඉක්මනට ගේති ගන්න එපා වයසට යනවා කියලා. ඉතින් අපේ ලේ අපිරිසිදු වෙන හින්දා ඉක්මනට වයසට යන්නේ ඒක විරූපී වෙනවා කියලා කියන්නේ. ඉතින් සත්තුන්ගේ ඒ ක්‍රෝධය තියෙන ලේත් එක අපි කෑවට පස්සේ ඉතින් අපිටත් ඒ දෙයමනේ සිදු වෙන. ඒ දේ ඉතින් තේරුම් ගන්න බුද්ධි මට්ටමේ කට්ටිය ඉතින් තේරුම් අරගෙන නිර්මාංශ වෙලා ගමනක් යනවා. නැති කට්ටිය ඉතින් ගැටුම් කොලහාර කරගෙන ඒ කට්ටියම එන කොටා ගන්නවා. දැන් නින සැබෑ අරගල කරුව දිහා බැලුවාම මේ කතාව අහන් ඉන්න තියෙන ප්‍රියතාවයි අනිත් ඒවා අහන් ඉන්න තියෙන අපහසුතාවය අතර වෙනසක් පේනව නේද? පැහැදිලිව. නේද? ඒක මේ නිවෙන ධර්මයන්නේ. නිවීම නෙමෙයි අපි කතා කරන්නේ නිවීම. මේ තරුණේ ඉන්න අපේ හොඳ තරුණයෝ නේද? ජව සම්පන්න. මේ නිවීම. සැබෑවින්ම නිවීම ගැන කතා කරද්දී නිවෙනවා. ඔව් දැන් මේ කවිස්ක කියන ඒවා අහන් ඉන්නකොට අපේ ලේ කෝප වෙන්නේ නැහැ නේද? අනිත් අපි ආහාර අපි ජීවත් වෙනවා සතාගේ ජීවත් වීමත් අපි තහවුරු කරනවා. ඒතර අපිට විශ්වයෙන් තියෙන ආරක්ෂාවත් තියෙනවා. ධම්මහා විරක්කති ධම්මචාර. දැන් පරමාදර්ශය කතා කරාට දැන් මේ පරම නේද? මේට වඩා පරමාදර්ශයක් අපිට නේද? නෑ ඒක තමයි. උදාහරණ කියන්නේ මේව තමයි. ඔය අපි කන සත්තුන්ගේ වැඩිම දුක් විඳින්නේ මාළුවා. මාළුව කොටරේ පැය 5 7 දඟලනවා. අර මේ දරුවා කිව්වා වගේ ඉතින් ඒ විකෘති වෙන හෝමෝන නේද පුතා? ඉතින් ඒ වනේ දාගන්න යන්නේ. ඉතින් ඇත්තම මේ තත්ත්වෙ තියෙන ගැන මම සතුටු වෙනවා. අවිස්ක අපිට කතා කරමු. ඔබේ හඬ තමයි අපිට මේ කාලේ අහන්න ඕනේ නේද? මේ සැබෑ අරගල කරුවන්ගේ හඬ කියලා අපිට ඇහෙන්නේ. ඉතින් ඇත්තටම දැන් මම වෙජිටේරියන් වීමත් එක්ක මට ඇත්තටම ලෙඩ රෝග ගැන බයක් නැහැ. දැන් කොරෝනා මම මාස්ක් දානවා. ඒ ප්‍රතිපත්ති ටික කරනවා. ඒ වුණාට මම ඔය ලොකුවටම බෙහෙත් ඖෂධ ගන්න ඇත්තට මට මගේ සෞඛ්‍ය ගැනත් මගේ ආධ්‍යාත්මික ශක්තිය ගැනත් මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මට අනිවාර්යෙන් මේකෙන් පිහිටක් තියෙනවා කියලා දැන් මම බුද්ධාගමත් එක්ක බුද්ධහමත් එක්ක යන නිසා දේහවස පිරිත් දේශනාවත් ඒවා මම මේ කියලා බුදුන් වැඳලා ඒ ටිකත් කරන නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා මට ආරක්ෂාව තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මට මස් මාළු කන්න ඕන මට්ටමක් නැහැ. ඒ කියන්නේ ඇත්තට මට තියෙන තැනකින් අර යනකොටත් ටිකක් අවුත්. ඉතින් අර ඒ වගේ තත්ත්ව තියෙනවා. ඉතින් මම අනිත් කට්ටියටත් කියන්නේ ඒ කියන්නේ මම කියනවට නෙවෙයි පොඩ්ඩක් සතියක් දෙකක් හරි මස් මාළු නොකා දැන් පාඩම් කරන කට්ටියට විශේෂයෙන්
පොඩි කාලයක් හරි නොකා ඉඳලා උදේ 3ට නැගිටලා වගේ පාඩම් කරන්න ගන්න. ලොකු මේකක් තියෙන එක. ඔබේ හඬ තව අපිට අහන්න තිබ්බනම් අපිට හොඳයි කවිස්ක අපිට ඒ වුණාට අපිට කාලේ හරස් වෙනවා. ඔබේ දුරකථන අංකය සඳහන් කරන්න ඔබට ගැළපෙන අය ඔබට කතා කරලා ඔබත් එක්ක බොහෝ දේ බෙදා හදා ගනින්නේ අත්දැකීම්. මගේ දුරකථන අංකය 0.71යි ආපහු 71යි 52යි 160 071යි 71යි 52යි 160. ඒ වගේම මේ අපේ දෙනියාය ආසනේ අපිට සමාජිකයෙක් හෝ සමාජිකාවක් අවශ්‍යයි. අපේ දිස්ත්‍රික් නායකතුමාගේ නම්බරය තමයි 077යි 177යි 44යි 66. 077යි 177යි 44යි 66. ඒ සංජීව මහත්තයාට කතා කරලා කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. කවිස්ක අබේ ගුණසේකර සහෝදරයට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඔහු මං හිතන්නේ තාක්ෂණික නිලධාරීවරයෙක්, ඒ වගේම ප්‍රමාණ සමීක්ෂකවරයෙක්, ශ්‍රී ලංකා අවිහිංසාවාදී යොවුන් සංවිධානයේ කබරුපිටිය ප්‍රධාන සංවිධායකවරයා හැටියට කටයුතු කරනවා. ඒ වගේම අද අපේ වැඩසටහනට මේ පින සහ කුසලයේ පිළිබඳව බොහෝ කාරණා අපිට කියා දුන්න ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහමෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහාල් විජේරත්න මහත්මයාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. අද අපේ වැඩසටහන හමාර කරන්න අදත් බාර කරන්නේ අපේ ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු උපසභාපති ධර්ම ගවේෂී ශ්‍රීලාල් සිල්ලා මහත්මයාට මිත්‍යානිසංස මිත්‍රයන්ගේ ආනිසංස කියා දෙන මිත්‍යානිසංස සූත්‍රය පිළිබඳව අපිට තවදුරටත් කියා දෙන්න කියලා ඔබතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරමින්. හොඳයි චාමික මේ අපි ගිය සතියේ අපි දේශනා කරා මෙත්තානිසංස. මෙත්ත කියලා කියන්නේ මිත්‍රනේ, මෛත්‍රිය. ඒකට ඒකේ ආනිසංසත් 11ක් තියෙනවා. මේකේ ආනිසංස 10ක් කියනවා. මේ අර නිහල් මහත්තයා කිව්වා වගේ මෙතුමා කිව්වනේ මම දේශපාලනය කරා නම් මට එන්නේ අපාය කියලා. මෙතුමා තරඟ කරානේ ඔය කළුතර පැත්තේ. එතකොට මෙතුමා ඒක අතහැරලා ආවේ. දැන් අපේ බෝධිසත්වයෝ එක්තරා ආත්ම භාවයක උපදිනවා තේමීය කුමාරයා හැටියට. මේ දාතක කතා පොතේ එන්නේ තේමීය කුමාරයා හැටියට. එතකොට ජාතිස්මරණ ඥානෙ පහළ ගිලා. ඒක අනුව බලපුවම පේනවා මීට ආත්ම භාව 500කට කලින් රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. සාමාන්‍ය රජ කෙනෙක් වුණාම දැන් ඔය අපිට දැන් ඔය ටීවී වල අහන්න පේන කරලා තියෙන දේවල් ඔයි අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් මේ රජතුමාත් කියනවනේ මම ඒකේ ප්‍රතිඵලයක් ඇටියට ආත්ම භාව 500ක් දුගතිය උපදුනා. සතර අපායේ ඉපදුනා. ඒක හේතු කාරණා වුණේ රජ කරලා අධාර්මිකව රාජ්‍ය පාලනය කරපේ. පුළුවන් තරම් ධාර්මිකව කරා කියලා කියනවා නේද? කරලා ඒකෙත් නමුත් අර කරපු දේවල් වලට. එහෙනම් මේ ආත්ම භාවයේත් මම රජ කෙනෙක් හැටියට නැවත ඉපදුනා. රජ පවුලක යුව රජ. එහෙනම් මම ආයෙත් මට රජකම නම් එපා. ඒ නිසා කරන්න තියෙන තාත්තට මේක තේරෙන්නේ නැහනේ. මේ බෝධිසත්ව කුමාරයාට තේරිච්ච එක. එහෙනම් අතහරිනවා. අතහැරලා ගොළුෙක් වගේ ඉඳලා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. තාත්තගේ මෙයා මරන්න ගින් දාපු වෙලාවේ තමයි මේ කතාව කියන්නේ. ඒක මිත්‍යානිසංස සූත්‍රය. දැන් අවසාන සූත්‍රය කියන්නේ ඉතල මම කියන්නේ ජාමික හරි සරලයි මේ කාරණේ තේරුම් ගන්න. අපි දැකලා තියෙනවා පාතාල නායකයෝ පාතාල කියලා කිව්වත් කවුරුකවත් වෙඩි තිබ්බට පස්සේ ඒ දෙමව්පියෝ ඇවිල්ලා කවුරු හරි මරපුවම මිනිහ ඉස්සරහ පිට කෑ ගහන හැටි. මුන්ට හෙන හත ගහපන් පපුවට අත ගහගෙන වැලි කනවා. තමන්ගේ එක්කෙනෙක් මැරුණාම. හෙන ඉල්ලනවා. තාමත් අපේ කාදිනල්තුමා විපාක ඉල්ලනවනේ. කටුපිටියේ බෝම්බෙට ගහපු මිනිස් ඒකට උදව් දුන්නුන්ට හරියන්න එපා කියලා. එතකොට අපි අපේ කෙනෙක්ව මැරුණාම ජාමික පොලිසිය කවුරු හරි ගැහුවොත් පොලිසිය ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. ඒ මිනිස්සුන්ට ගැහුව එක මැරුව එක හරි මම මේ කියන්නේ විපාක මෙල්ලනවා. හැබැයි ජාමික ඕක දැනගන්න කුකුලෙකුට වුණත් කුකුලා මරනකොට අපේ හිත්තාම තේරුම් ගන්න බෑ සත්ව සංඥාවට තේරුම් ගන්න බෑ තියෙන කෑදරකම නිසා. නමුත් සතෙකුත් ඌව මරනකොට උගේ හිතින් කියනවා ඇති මුන්ටත් හොඳක් වෙන්න එපා කියලා. කොයි සතත් කියනවා ඇති චාමක. ඒක නම් නැහැ කියන්න බෑ කාටවත් කියන්න බෑ ඒක නැහැ කියලා. ඒක අපේ මනසට දැනෙනවා චාමික. ඒ සතා විඳින වේදනාව ඒකට වේදනාව ලබා දුන් මිනිස්සුන්ට මේක ඇති වෙන්න කියලා. පිළිකාව හැදුනාම මොනතරම් මහන්සි මිනිස්සු දුක් විඳින චාමික. එහෙනම් මිනිස්සුන්ට කියන්නේ ඔබට ඕන නම් සුවදායක මරණයක්. මිනිස්සෙක් හැටියට ඉපදිච්ච ඔබට ඕන නම් ලස්සන මරණයක්. වේදනාවක් නොවි ඉන්න මරණයක්. ලෙඩක් නැවින මරණයක්. ඔබ සත්තු මස් මාන්ත අනුභව කරන්න එපා. ඒක තමයි මගේ ඉල්ලීම. මං අපි භාවනාවෙන් දැකපු දේ මෙතුමාලා ලෝකෙට කියන්න හදපු දේ. ඒක හරිම ක්‍රූරත්වයක්. ඒ නිසා ඒක මිත්‍රද්‍රෝහීකම. සතෙකුට මරණ එක මිත්‍රද්‍රෝහීකම. ඒක කවුරු කළත් විපාක එනවා. අපි දැක්ක සාමික සුනාමි ඇවිල්ලා අරගෙන ගියේ වැඩිම දීවර කර්මාන්තේ කරන අය. ඒ වගේ කාලෙන් කාලට ඒව එනවා. ඒ නිසා අපි කාටවත් දොස් කියන්න නෙමෙයි මේ කතාව හැදුවේ. ඔබට පුළුවන් නම් ප්‍රාණඝාත කුසලෙන් මිදෙන්න. ඒක ඔබේ වටිනාකම වැඩි කරන එකක්. ඒ නිසා ඔබ බ්‍රහ්මණෙක් වෙන්නේ
කරන ක්‍රියාවෙන් බව මතක තියාගන්න. ඒ නිසා හැමට මිත්‍ර සීලී කම නිසා ලැබෙන මෙන්න මේ කියන ආනිසංස ටික ලැබේවා. කරදර බාධක ඇතින ඒවා හදිස්සියකට පිහිටක් ලැබේවා කියන එක තමයි මිත්‍රද්‍රෝහී කමින් කියන්නේ. ඔබට යන යන තැන කණ්ඩ බොණ්ඩ හම්බෙනවා. මේකේ ලස්සන කතා ටිකක් තියෙනවා දැන් කාලේ මදි. ඒ නිසා මිත්‍යානිසංස සූත්‍රයයි සජ්ජායනය කරන්නේ. හැමතෙම මිත්‍රශීලී ධර්මතාවයන් දිනු කරන්නට අවකාශ ඉඩ ප්‍රස්තාව සී සද්ධර්ම දේශනාවේ අනුභවයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්. සාදු 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 පූරෙන්තං බෝධි සම්භාරේ නාතෝ තේමීය ජාතියං මිත්තානිසංසං යං ආහ සුනන්දං නාම සාරතිං සබ්බ ලෝක හිතත්තාය පරිත්තන්තං බනාමහේ පහූත බක්කෝ භවති විප්පවුත්තෝ සකාඝරා බහූනං උපජීවන්ති යෝ මිත්ථානං නදුබති යං යං ජනපදං යාති නිගමේ රාජදානියෝ සබ්බත් පූජිතෝ හෝති යෝ මිත්ථානං නදුබති අක්කුද්ධෝ සඝරං ඒති සභාය පටිනන්දිතෝ ඥාතිනං උත්තමෝ හෝති යෝ මිත්ථානං නදුබති නාත්ස චෝරා පසහන්ති නාති මඤ්ඤේති කත්තියෝ සම්බේ අමිත්තේ තරති යෝ මිත්ථානං නදුබති සක්කත්වා සක්කතෝ හෝති ගරු හෝති සඝාරවෝ වන්නකිත්ති බතෝ හෝති යෝ මිත්ථානං නදුබති පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තිංච පප්පෝති යෝ මිත්ථානං නදුබති අග්ගීයතා පජ්ජලති දේවතාව විරෝචති සිරියාජහිතෝ හෝති යෝ මිත්ථානං නදුබති ගාවෝ තත්ස පජායන්ති කෙත්තේ වුත්තං විරෝගති පුත්තානං පලමස්නාති යෝ මිත්ථානං නදුබති දරිතෝ පබ්බතාතෝවා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ඨං ලභති යෝ මිත්ථානං නදුබති විරුල්ල මූල සන්තානං නිග්‍රෝධ මීවමාලුතෝ අමිත්තා නප්පසහන්ති යෝ මිත්ථානං නදුබතිති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ලොකු කුඩා සියලු ප්‍රාණීන්ට හිංසා කෙරෙයිද වසලෙක් කියලා බුදුරජාන් වහන්සේ කිව්වා අපි වසල සූත්‍රයේ කිව්වා ඒ නිසා සත්ව ඝාතනයෙන් ඈත් වෙන්න ඔබ වග කියන්න ඔබේ ජීවිතේට ඔබට සුවදායක මරණයක් ලබන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේම අහිංසක සත්තු ඝාතනයෙන් වැළකෙන එක ඒ නිසා මස් මාංශ කෑමෙන් වළකින්න පුළුවන් හැමෝම සත්ත්ව මස් මාංශ අනුභවයෙන් වැළකීලා සත්තුන්ගේ ජීවත් වීමේ ඉඩකඩ ඔබ තහවුරු කරන්නෙක් නම් ඔබ සැබෑ මිත්‍රශීලියෙක් මිස මිත්‍රද්‍රෝහියෙක් නොවන වගයි මේ TNL රූපවාහිනිය මැදින් ඉඳලා ඔබට
දේශනා කරේ. හැම කෙනාටම තෙරුවන් සරණයි.